මාතෘකාව දාගන්න නිව්ටන් නියමවල යෙදී. දැම්මද? මාතෘකාව දාගන්න නිව්ටන් නියමවල යෙදී. නිව්ටන් නියමවල යෙදීම්. නිව්ටන් නියමවල යෙදීම්. right. නිව්ටන් නියම විවිධ අවස්ථාවලට ප්‍රායෝගිකව කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක තමයි මේකෙදි අපි කතා කරන්නේ. උදාහරණ. හරිද? පළවෙනි එක ලියාගන්න උත්තෝලකයක චලිතය. පළවෙනි එක ලියාගන්න උත්තෝලකයක චලිතය. පළවෙනි එක ලියාගන්න උත්තෝලකයක චලිතය. උත්තෝලකයක චලිතය. හරි? උත්තෝලකයක් කියන්නේ ලිෆ්ට් එකකට. හරිද? උත්තෝලකයක් කියන්නේ ලිෆ්ට් එකක්. ලිෆ්ට් එකක් කියලා කියන්නේ මෙහෙමනේ. බිල්ඩින් වල උඩට යන්න අර පෙට්ටියක් වගේ එකක් තියෙන එකට තමයි උත්තෝලකයක් නැත්නම් ලිෆ්ට් එකක් කියලා කියන්නේ. හරි? උත්තෝලකයක් එහෙම නැත්නම් ලිෆ්ට් එකක් කියන්නේ ඒකට. දන්නවනේ ලිෆ්ට් එකක් කියන්නේ ඒක. රයිට්. එතකොට ලිෆ්ට් එකක මේ වගේ ලිෆ්ට් එකක දැන් මෙහෙම ලිෆ්ට් එකක් තියෙනකොට ලිෆ්ට් එකක් ඇතුලේ මිනිහෙක් හිටියොත් ඒ මිනිහට මොකද වෙන්නේ කියන එක තමයි අපි මේ කොටසදී කතා කරන්නේ. ලිෆ්ට් එකක් අස්සේ මිනිහෙක් හිටියොත් ඒ මිනිස්සයාට මොකද වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. හරි? ඔන්න ලිෆ්ට් එකක් ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා. රයිට්? හරියටම මම මේ කියන්නේ. ලිෆ්ට් එකක් ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා. ලිෆ්ට් එකක් අස්සේ මිනිස්සෙක් ඉන්නවා. තරාදියක් උඩ හිටගෙන අර ලොකු කට්ටියගේ වැඩි හිටියන්ගේ බර කෙරන්න තරාදි තියෙන්නේ. ඒ තරාදිය උඩ හිටගත්තමයි පාඨාංක වෙන්නන්නේ තේරෙනවනේ. ඒ තරාදියක් උඩ හිටගෙන තමයි මිනිහා ඉන්නේ. හරිද? තරාදිය උඩ හිටගෙන මිනිහා ඉන්නවා. හරිද? එතකොට මිනිහාට මේක අස්සේදී මොකක්ද වෙන්නේ කියලා වගේ කතන්දරයක් තමයි කතා කරන්න යන්නේ. හරි. මට කියන්න බලන්න ලිෆ්ට් එක දැන් මේ ලිෆ්ට් එකක්නේ. මේ ලිෆ්ට් එක ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා තරාදියක් උඩ හිටගෙන. හරි? එතකොට ලිෆ්ට් එක ලිෆ්ට් එක එක විදිවලට ගමන් කරනකොට මිනිහාගේ බර තරාදියේ පෙන්වන්නේ කොහොමද කියලා තමයි මේ කොටසදී අපි කතා කරන්නේ. හරිද? ලිෆ්ට් එක එක විදිහට ගමන් කරනකොට මිනිහාගේ බර තරාදියේ පෙන්වන්නේ කොහොමද කියලා තමයි මේ කොටසදී අපි කතා කරන්නේ. රයිට්? උත්තෝලකයක චලිතය කියලා මාතෘකාව දාගන්න. දාගත්තද? උත්තෝලකයක චලිතය කියලා මාතෘකාව දාගන්න. රයිට්. ඉස්සෙල්ලාම මෙහෙම බලමු. දැන් මේ ඉන්නේ උත්තෝලකයක් එහෙම නැත්නම් ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්න මිනිහෙක්. මේ ඉන්නේ ලිෆ්ට් එකක් ඇතුලේ ඉන්න මිනිහෙක්. හරිද? ලිෆ්ට් එකක් ඇතුලේ මිනිහෙක් ඉන්නකොට හරි? ලිෆ්ට් එකක් ඇතුලේ මිනිහෙක් ඉන්නකොට මිනිහා මත තියෙන බල අපි වෙන වෙනම මාක් කරගමු. ලියන්නකො මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. උත්තෝලකයක් තුල සිටින මිනිසෙක් සලකමු. 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 අහගන්න. දැන් මේ මිනිහා වෙනම අඳිනවා ඈ. මේ ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා. ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා වෙනම අඳිනවා මම. හරිද? බලා ගන්නකො හොඳට. ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා වෙනම අඳිනවා. හරි? ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා වෙනම අඳිනවා. හරි? රයිට්? ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා වෙනම ඇඳම මිනිහා මත ක්‍රියාත්මක වෙන බල මොනවද? කියනවා මිනිහා මත මොනවද ක්‍රියාත්මක වෙන බල? බල රූප සටහන අපි ඇඳලානේ. මිනිහා මත ක්‍රියාත්මක වෙන බල මොනවද? මිනිහාගේ බර ක්‍රියාත්මක වෙනවා. මිනිහාගේ බර. mg. හරි? ආය අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව. R. හරි? මිනිහාගේ බර ක්‍රියාත්මක වෙනවා mg. අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා R. ඒතර මල්ලි කියන්නේ මිනිහා මත බල කීයක් තියෙනවද? දෙකයි. හරිද? මිනිහා මත බල දෙකයි. මොකද එකක් අභිලම්බ ප්‍රතික්‍රියාව එකක් බර.
right. ඊට පස්සේ හරිද? මේ දැන් බර ගුරුත්වාකර්ෂණ බලයෙන් මගින් ඇති වෙන බරනේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව. උතර අහගන්න. මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ කවුරු විසින්ද? තරාදිය. පෙට්ටියක් නෙවෙයි තරාදිය. හරිද? තරාදියෙන් තමයි මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ. හරිද? තරාදියෙන් මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නම් හරි? තරාදියෙන් මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නම් මිනිහත් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරන්න ඕනේ. හරි. දැන් අපි තරාදිය වෙනම අදිමු ඈ. තරාදිය වෙනම අදිමු. මම තරාදිය වෙනම අදිනවා. ඒක තරාදිය වෙනම ඇන්දොත් මෙන්න මේ වගේ තරාදිය වෙනම ඇන්දොත් හරි? තරාදිය වෙනම ඇන්දොත් හරි? හොඳට බලන්න. තරාදිය විසින් මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඊට පස්සේ මිනිහා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. මිනිහා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. හරිද? තරාදිය විසින් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒක තමයි මේ. ඊට පස්සේ මිනිසා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒක තමයි මේ. හරිද? ක්‍රියා ප්‍රතික්‍රියා. ක්‍රියා ප්‍රතික්‍රියා. තරාදිය විසින් මිනිසා මත ඇති කරපු අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන බලයක් මිනිසා විසින් තරාදිය මත ඇති කරනවා. ක්‍රියා ප්‍රතික්‍රියා. හරිද? තේරුණානේ? right. එතකොට හොඳට අහගන්න. මේ තරාදියේ හොඳට අහගන්න. මේ තරාදියේ අපිට මිනිහාගේ බර කොච්චරක්ද කියලා පෙන්නනවා. මේ තරාදියෙන් අපිට මිනිහාගේ බර කොච්චරක්ද කියලා පෙන්නනවා. දැන් තරාදිය උඩ අපි මෙහෙම ගිහලා හිටගත්තාම තරාදිය පෙන්නනවා මිනිහාගේ බර මෙච්චරයි කියලා. හරිද? තරාදිය පෙන්නනවා මිනිහාගේ බර කිලෝග්‍රෑම් 50 නම් කිලෝග්‍රෑම් 50 කියලා පෙන්නනවා. හරිද? බලන්නකෝ මේ. දැන් අපි තරාදියක් උඩ හිටගත්තා කියලා හිතන්නකෝ. අපි තරාදියක් උඩ හිටගත්තාම තරාදියෙන් දැන් තරාදිය උඩ අපි හිට ගන්නවා. තරාදිය උඩ අපි හිටගත්තාම තරාදියෙන් මොකක් හරි තරාදියෙන් අපේ ඇඟ අස්සට මොනවා හරි යවලා මේකක ඇඟ අස්සේ පදාර්ථ මෙච්චරක් තියෙනවා. කිලෝග්‍රෑම් 50ක පදාර්ථ තියෙනවා. එහෙනම් කිලෝග්‍රෑම් 50යි කියලා පෙන්නනවද පාට අංකේ? නෑ. මොකද්ද පෙන්නන්නේ? තරාදියෙන් පෙන්නන්නේ මෙන්න මෙහෙම එකක්. හොඳට අහගන්න. අපි තරාදියක් උඩ හිටගත්තාම දැන් අර වැඩිහිටියන්ගේ බර කිරන්න තියෙන තරාදි තියෙන්නේ. ඒක උඩ හිටගෙනනේ අපි බර මනින්නේ. හරිද? එහෙම තරාදියක් උඩ හිටගත්තාම ඇත්තටම ඒ තරාදියෙන් පෙන්නන්නේ අපේ බර නෙවෙයි. හරි? ඇත්තටම ඒ තරාදියෙන් පෙන්නන්නේ අපේ බර නෙවෙයි. හරිද? හොඳට අහගන්න. බර කියන්නේ මොකක්ද? බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය මගින් මිනිසා මත ඇතිවන බලය mg වලට. බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය බලය මගින් මිනිසා මත ඇතිවන බලයට. ගුරුත්වාකර්ෂණය මගින් මිනිසා මත ඇතිවන බලයට තමයි බර කියලා කියන්නේ. හැබැයි හොඳට අහගන්න. තරාදිය පෙන්නන්නේ තරාදියේ පාඨාංකයේ හැටියට පෙන්නන්නේ ඇත්තටම අපේ බර නෙවෙයි. වෙන එකක් එයා පෙන්නන්නේ. එයා පෙන්නන්නේ ඇත්තටම අපේ බර නෙවෙයි වෙන එකක්. එහෙනම් මොකක්ද එයා පෙන්නන්නේ? එයා ඇත්තටම පෙන්නන්නේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන බලය. එයා ඇත්තටම පෙන්නන්නේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන ප්‍රතික්‍රියාව. ඒක තමයි එයා ඇත්තටම පෙන්නන්නේ. ඇත්තටම තරාදිය අපේ බර කොච්චරද කියලා දන්නේ නැහැ. එයා දන්නේ එයා මත කොච්චර බලයක් මිනිසා ඇති කරනවද කියලා. තේරුණානේ? තරාදිය දන්නේ මෙච්චරයි. තරාදිය දන්නේ මිනිහා එහා මත කොච්චර බලයක් ඇති කරනවද කියලා විතරයි. හරිද? අහගන්න. මිනිහා එයා මත කොච්චර බලයක් ඇති කරනවද කියලා විතරයි එයා දන්නේ. එයා දන්නේ නැහැ මිනිහාගේ ඇඟ අස්සේ කොච්චර පදාර්ථ තියෙනවද? ඇස් කන් නැහැනේ. අල්ලලා බලලා මූණම් මහතයි. මුගේ නම් ස්කන්ධය වැඩි. එහෙනම් 50ක් පෙන්නමු කියලා එහෙම නෙවෙයිනේ. ඌ දන්නේ උගේ මත ඇති කරන බලය. ඒ කියන්නේ උගේ මත ඇති කරන බලය කියන්නේ මොකද්ද? ඌ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි ඌ පාඨාංගය හැටියට පෙන්නන්නේ. ඇත්තටම මේ තරාදියට වැඩක් නැහැ මිනිහාගේ ස්කන්ධය කොච්චරද කියලා. තරාදිය පෙන්නන්නේ තරාදිය මත ඇතිවන බලය. මිනිසා විසින් තරාදිය මත ඇති කරන බලය තමයි එයා පෙන්නන්නේ පාඨාංගය හැටියට. right? හරි. ඒක අපි හොඳට පිරිසිදුව තේරුම් ගමු. right? මොකද ත්‍රිවිධයනේ උත්තෝලකයේ චරිතය කියලා විතරයි නේද උවේ? උත්තෝලකයේ තුල සිටින මිනිසෙක් සලකමු. හරි.
ලස්සනට නෝට් එක දාගමු ඈ. පිළිවෙලට ලස්සනට නෝට් එක දාගමු. උත්තෝලකයක් මත සිටින මිනිසෙක් සලකමු කියලා ලියලා ලියාගන්න ඇඳගන්න මේක. උත්තෝලකේ එහෙම නැත්නම් ලිෆ්ට් එකක් ඇඳලා ලිෆ්ට් එක උඩ තරාදියක් තුලාවක් තරාදියක් ඇඳලා තරාදිය උඩ මිනිහෙක් හිටගෙන ඉන්නවා. ඇඳගන්න. ඒක ඇඳගන්න ඉස්සෙල්ලම මේ පළවෙනි රූපේ විතරයි ඈ. පළවෙනි රූපේ විතරක් ඇඳගන්න. හරිද? right. ඊට පස්සේ ඊළඟට ලියන්න මිනිසාගේ නිදහස් බල රූප සටහන. මිනිසාගේ නිදහස් බල රූප සටහන කියලා ලියලා මිනිසාගේ නිදහස් බල රූප සටහන කියලා ලියලා හරි මිනිසාගේ නිදහස් බල රූප සටහන කියලා ලියලා මිනිසාගේ නිදහස් බල රූප සටහන කියලා ලියලා right. මේ මිනිහාගේ නිදහස් බල රූප සටහන ඇඳගන්න. මිනිහාගේ නිදහස් බල රූප සටහන ඇඳගන්න. හරි අහගන්න මිනිහාගේ නිදහස් බල රූප සටහන ඇඳගන්න. ඊට කලින් අපි මේ බල නම් කරගෙන ඉමු. මේ බලය මොකද්ද? තරාදිය විසින් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? ඒක අපි නම් කරගමු. තුලාව කියමු ඈ. තුලාව විසින් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාව. මිනිසා විසින් තුලාව මත අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මේ මොකද්ද? මිනිසාගේ බර. මිනිසාගේ බර. right. හරි. බල දෙක නම් කරගන්නකො. මිනිසාගේ නිදහස් බල රූප සටහන කියලා දැම්ම නේද? දාලා ඒ යටතේ මේ රූපය ඇඳලා බල දෙක නම් කරගන්න. මේ රූපය ඇඳලා බල දෙක නම් කරගන්න. අර පෙට්ටිය රූපේ නෑ. නම් තරහයි. පෙට්ටිය නේ තරහයි. මේක ඇඳගන්න. ඊට පස්සේ අපි පෙට්ටිය නොහොත් තරහයි යන්නේ. ඊළඟට ලියන්න තුලාවේ බල රූප සටහන. තුලාවේ බල රූප සටහන. තුලාවේ බල රූප සටහන. තුලාවේ බල රූප සටහන. හරි? තුලාවේ බල රූප සටහන. හරි හොඳට අහගන්න. හොඳට අහගන්න. තුලාව කියලා කියන්නේ මේ තියෙන්නේ තුලාව නැත්තම් තරාදිය. හරිද? තරාදිය. තරාදිය මත මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරක් මාක් කරගන්න. හරි? තරාදිය මත මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරක් මාක් කරගන්න. තරාදිය මත මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරක් මාක් කරගන්න. ඒක විතරක් මාක් කරගන්න. හරි? right. දැන් මෙහෙමයි. මේ තරාදිය මත මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවනේ මේ මාක් කරගත්තේ. තරාදිය මත මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවනේ මාක් කරගත්තේ. right? හොඳට අහගන්න. දැන් තරාදිය මත මේ බලය විතරද තියෙන්නේ? තරාදිය මත මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි මේ ඇඳගත්තේ. තරාදිය මත මේ මිනිසා විසින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව විතරද තියෙන්නේ? නැහැ. මේකේ බර තියෙනවා නේ තව. මේකේ බර තියෙනවා. ඊට පස්සේ තරාදියයි පොළොවයි ගෑවෙනවා. එතන පොළොවෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් එනවා. එතකොට මේ තරාදිය මත තව මොනවද බල තියෙන්නේ? තව බල දෙකක් තියෙනවා. මොනවද මේ බල දෙක? තරාදියේ බර තියෙනවා පල්ලෙහාට. ඊට අමතරව තරාදියයි පොළොවයි ගෑවෙනවා. මේ තරාදියයි පොළොවයි ගෑවෙනවා. එතකොට පොළොවෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා තරාදිය මත උඩට. ඒව මාක් කරගන්න නැහැ හොඳේ. ඒව මාක් කරගන්න නැහැ. ඒව මාක් කරගන්න නැතුව ඉන්නවා. ඒකට හේතුව තමයි අපි දැන් හොයන්න යන්නේ මේ තරාදියේ පාඨාංකයට මොකක්ද වෙන්නේ කියලා. ලිෆ්ට් එක උඩ පල්ලෙහා යනකොට තරාදියේ පාඨාංකයට මොකක්ද වෙන්නේ කියලා තමයි හොයන්න ලෑස්ති වෙන්නේ. හොඳේ? තරාදියේ පාඨාංකයට මොකක්ද වෙන්නේ කියලා තමයි හොයන්න ලෑස්ති වෙන්නේ. තරාදියේ පාඨාංකය වෙන්නේ ඇත්තටම මිනිහාගේ බරද? මිනිහාගේ බරද තරාදියේ පාඨාංකය හැටියට පෙන්වන්නේ? නෑ. මොකද්ද තරාදියේ පාඨාංකය හැටියට පෙන්වන්නේ? මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. මේ අභිලම්බ ප්‍රතික්‍රියාවට මොකක්ද වෙන්නේ කියලා හොයන්න තමයි යන්නේ. ඒක නිසා ආයෙ මෙතනදී තරාදිය මත අනිත් බල මාක් කර ඉන්නේ නැහැ. අභිලම්බ මිනිසා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාව විතරක් මාක් කරගමු. හොඳේ? මිනිසා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාව විතරක් මාක් කරගමු. මේකත් නම් කරගමුකෝ. මිනිසා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාව.
අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත අභිලම්බ ප්‍රතික්‍රියාව. right වරහන්. හරි right හරි ඔන්න බල සෙට් එක මාක් කරගත්තා. හරිද? right ඊට පස්සේ දැන් අපි එක කොටසෙන් කොටස චලිත එක විදිහට චලනය වෙනකොට තරාදියේ පාඨාංකය වෙනස් වෙනවා. ඇත්තටම උත්තෝලකයේ එහෙට මෙහෙට චලනය වෙනකොට ඇත්තටම තරාදියේ පාඨාංකය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන විදිහ අපි කොහොමද වෙන්නේ කියලා බලමු. හරිද? right ලියන්න පළවෙනි විදිය simple a කියලා මාතෘකාව දාගන්න. simple a කියලා මාතෘකාව දාගෙන මෙහෙම ලියන්න. උත්තෝලකයේ නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සිරස්ව ගමන් කරන විට right උත්තෝලකයේ නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සිරස්ව ගමන් කරන විට right ඔන්න simple a right lift එක සමහර වෙලාවට නතර කරලා තියෙන්න පුළුවන් නේ. දැන් අපි මේ කතා කරන්නේ lift එක එක විදිහට චලනය වෙනකොට මිනිහට දැනෙන feeling එක ගැන. දැන් මේ ඔයාලා lift වල ගිහිල්ලා තියෙනවනේ. lift එක උඩට අද්දද්දි මොකද වෙන්නේ? නිකන් ඇඟට දැනෙන්නේ මොකද්ද? පොඩි feeling එකක් දැනෙනවනේ. තේරෙනවනේ? lift එක උඩට අද්දද්දි පොඩ ඇඟට අමුතු feeling එකක් දැනෙනවනේ. lift එක ආයේ පාත් කරද්දි lift එක උඩට අද්දන්න ගන්නකොට ඇඟට දැනෙනවනේ. අම්මට උඩ අද්දන්න ගත්තා වගේ නිකන් අර කන් දෙකත් පොඩ්ඩක් අමුතු වෙලා ගිහිල්ලා. ඒ experience එක තියෙනවනේ. ඊට පස්සේ lift එක නතර කරද්දි මොන වගේ feeling එකක්ද දැනෙන්නේ? lift එක මෙහෙම උඩට ඇවිල්ලා නතර කරනකොට ටින් ගාලා සද්දයක් එන්නේ. එතකොටත් අර මෙහෙම නිකන් normal feeling එකම තියෙනවද? නෑ පොඩි මොකක් හරි මේ දැනෙනවනේ. අර පොඩි චූන් එකක් වගේ එකක් දැනෙනවනේ. ඇත්තටම පොඩි ආතල්ලයක් වගේ එකක් දැනෙනවනේ. ඒකට හේතුවක් තියෙනවා හොඳේ. දැන් ඉස්සරහට මම ඒක විස්තර කරනවා. පොඩි ෆන් එකක් වගේ එකක් දැනෙනවනේ. පොඩි නිකන් ඒ කියන්නේ පොඩි සහැල්ලුවක් වගේ එකක්. ඇත්තටම සහැල්ලුවක් දැනෙනවා හොඳේ. lift එක නතර කරන්න හදද්දි පොඩි සහැල්ලුවක් වගේ එකක් දැනෙනවා. lift එක අද්දනකොට පොඩ්ඩක් ඇඟට අමාරුවක් දෙනවා. කන් එහෙම අඟුල් වෙట్లా නිකන් අමුතු සීන් එකක් වෙන්නේ. අන්න ඒකට හේතුව තමයි මේ විස්තර කරන්න හදන්නේ. හරිද? දැන් ඒක පස්සේ කතා කරමුකෝ. lift එක ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට හරි lift එක ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ඇතුලේ ඉන්න මිනිහට මොකද්ද දැනෙන්නේ feeling එක කියලා තමයි මේ විස්තර කරන්න හදන්නේ. හරිද? මෙහෙමයි. හොඳට අහගන්න. lift එක එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාවක්. එහෙම නැත්නම් lift එක නතර කරලා තියෙන අවස්ථාවක්. lift එක ඒකාකාර ප්‍රවේගයෙන් උඩට හෝ පල්ලෙහාට යන අවස්ථාවක් හරි lift එක නතර කරලා තියෙන අවස්ථාවක හරි මේක ඇතුලේ ඉන්න මිනිහට දැනෙන feeling එකක් තියෙනවනේ. අන්නේ feeling එක කොයි වගේද කියලා තමයි මේ විස්තර කරන්න යන්නේ. හොඳේ? right. බලමු මිනිහට ඇතුලේ ඉන්න මිනිහට දැනෙන feeling එක මොන වගේද කියලා. හරිද? lift එක නතර කරලා තියෙනකොට හරි lift එක ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට හරි ඇතුලේ ඉන්න මිනිහට දැනෙන feeling එක මොන වගේද කියලා බලමු ඈ. හරිද? right. හැංගීම්. right. එතකොට දැන් උත්තෝලකේ ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට හරි නිශ්චලව තියෙනකොට හරි මිනිහට දැනෙන feeling එක ගැන තමයි කතා කරන්නේ. දැන් උත්තෝලකේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එක්කෝ උත්තෝලකේ මෙහෙම උඩට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එහෙම නැත්නම් උත්තෝලකේ නිශ්චලයි. ඔන්න ඔය අවස්ථා දෙක තමයි කතා කරන්නේ. හරිනේ? දැන් උත්තෝලකේ උඩට ඒකාකාර ප්‍රවේගයෙන් හෝ නිශ්චලව යනකොට හෝ නිශ්චලව තියෙනකොට අපි මෙන්න මේ මිනිසාට F සමාන ඉන්නේ දාමු. හරිද? අහගන්නකෝ. උත්තෝලකයේ උඩට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මිනිහත් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? උඩට ඒකාකාර ප්‍රවේගයෙන් යනවනේ. lift එක උඩට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මිනිහත් උඩට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. හරිද?
තොරණේ සම්බන්ධතාවක් නැහැ නේද? මාතෘකාව දැම්මේ මොකද්ද? මොකක්ද දැම්මේ? උත්තෝලකේ නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් උත්තෝලකේ නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන විට. දැන් මේ වෙලාවේ කතා කරන්නේ උත්තෝලකේ නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට මොකද වෙන්නේ කියලා. හොඳේ. ත්වරණය වෙනකොට වෙන දේ පස්සේ කතා කරමු. මේක පස්සේ. ඒක පස්සේ ඈ. දැන් කතා කරන්නේ මොකද්ද? උත්තෝලකේ ඒකාකාර ප්‍රවේගයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට හරි නිශ්චලව තියෙනකොට හරි මොකද වෙන්නේ කියලා. හරිනේ? තේරුණානේ? එතකොට උත්තෝලකය ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනකොට ලිෆ්ට් එක ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනකොට මිනිහත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? මිනිහා ත්වරණය වෙනවද? නෑ. මිනිහා එක තැන ඉන්නවද? නෑ. මිනිහට මොකද වෙන්නේ? ලිෆ්ට් එක ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවා නම් මිනිහත් අනිවාර්යෙන්ම ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවාම තමයි. ලිෆ්ට් එක ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවා නම් මිනිහත් ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවා. හරිද? ලිෆ්ට් එක ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවා නම් මිනිහත් ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනවා. right? දැන් අපි මිනිසාට දැන් ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යන වෙලාවට හරි නිශ්චලව තියෙන වෙලාවට හරි ඔය දෙකටම එකක් ඈ. දෙකටම එකම පැහැදිලි කිරීමක් තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යන වෙලාවට මිනිසාට ඉහළට x සමානයි මේ දාමු ඈ. මිනිසාට ඉහළට x සමානයි මේ දාමු. ඒ වෙලාවට මිනිසාට ඉහළට x සමානයි මේ දාමු. මිනිසාට ඉහළට f සමානයි මේ දාමු. මිනිසාට ඉහළට f සමානයි මේ එදීමේ. මිනිසාට ඉහළට f සමානයි මේ දැම්මහම මිනිහා මත ඉහළට තියෙන බල ධන පල්ලෙහාට තියෙන බල ඍණනේ. මිනිහා මත ඉහළට තියෙන බල ධන පල්ලෙහාට තියෙන බල ඍණනේ. දැන් මිනිහාට ඉහළට x සමානයි මේ දැම්මහම ඉහළට තියෙන බල මොනවද? ඉහළට තියෙනවා මිනිසා මත ඉහළට තියෙන බල මොනවද? ඈ? අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. මිනිසා මත ඉහළට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද? බර. එතකොට බර ධනද ඍණද? ඉහළට x සමානයි මේ දාද්දි බර ධනද ඍණද? ඍණ. හරියට හරි. r ධනනේ. r තියෙන ඉහළ දිශාවනේ. ඒක ධන. බර තියෙන්නේ පල්ලෙහාටනේ. ඒක ඍණ. r ඍණ mg සමානයි මිනිහාගේ ස්කන්ධය m නේ. m වාරයක් ත්වරණය. අන්න ලස්සන කතාව. ත්වරණය කීයද? ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක ත්වරණය කීයද? බිඳුවයි. හරියටම හරි. ප්‍රවේගය ඒකාකාරයි. ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. එකම ප්‍රවේගයක් තියෙන්නේ. එකම ප්‍රවේගයෙන් යනවනම් ත්වරණය බිඳුවයි. හරියටම හරි. ත්වරණය බිඳුවයි. ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ත්වරණය බිඳුවයි. හරිද? ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ත්වරණය බිඳුවයි. නතර කරලා තියෙනකොට ත්වරණය බිඳුවයි. හරිද? මෙහෙම ලිෆ්ට් එක නතර කරලා තියෙනකොට ත්වරණය බිඳුවයි. ලිෆ්ට් එක ඒකාකාර ප්‍රවේගයෙන් උඩට යනකොට ත්වරණය බිඳුවයි. හරිද? ඔන්න ත්වරණයට දැම්ම බිඳුව. එතකොට මේ පාර්ට් එක බිඳුවක් වෙනවනේ. m බිඳුවෙන් උනනවා m වරක් බිඳුවක් වෙනවනේ. m a වලට එනවා බිඳුවක්. ත්වරණයේ බිඳුව නිසා. එතකොට මේ පාර්ට් එක සම්පූර්ණයෙන් බිඳුවක් වෙනවා. එතකොට එනවා r ඍණ mg සමානයි r ඍණ mg සමානයි m වරක් බිඳුව කියන්නේ බිඳුවයි. එතකොට එනවා r සමානයි mg කියලා. r සමානයි mg කියලා. හරිද? මුතල අහගන්න. r සමානයි mg කියලා ආව කියන්නේ තුලාව විසින් මිනිසා මත ඇති කරන ප්‍රතික්‍රියාව සමාන වෙන්න ඕනේ මිනිසාගේ බරට. තුලාව විසින් මිනිසා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ බරට සමානයි. එහෙනම් තුලාව විසින් මිනිසා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තුලාව විසින් මිනිසා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තමයි මිනිසා විසින් තුලාව මත ඇති කරන්නේත්. හරි? එහෙනම් මේ බරට අභිලම්බ ප්‍රතික්‍රියාව සමාන නම් තුලාව විසින් මිනිසා මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට මිනිසාගේ බර සමාන නම් මිනිසා විසින් තුලාව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට මිනිසාගේ බර සමාන වෙන්න ඕනේ. r වලට mg සමානයි. r වලට mg සමානයි කියලා කියන්නේ තරාදියේ පාඨාංකය පෙන්නන්නේ කොච්චරද? මිනිසාගේ බරම තමයි. හරි? ඇයි r වලට mg සමානයි නෙවෙයි? මිනිසා විසින් තුලාව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට mg සමානයි කියලා කියන්නේ r නේ. මිනිසා විසින් තුලාව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව r නේ. r ට mg සමානයි කියලා කියන්නේ තුලාවේ පාඨාංකය. එහෙම නැත්නම් මේ තරාදියේ පාඨාංකය හැටියට පෙන්වන්නේ එයා පෙන්වන්නේ r හැබැයි r කරුමෙට mg වලට සමාන වෙලා. හරි? තරාදියේ පාඨාංකය හැටියට පෙන්වන්නේ r හැබැයි r mg ට සමාන වෙලා ඒ කියන්නේ තරාදියේ පාඨාංකය හැටියට පෙන්වන්නේ mg මිනිහාගේ ඇත්ත බර. හරිද? මිනිහාගේ ඇත්ත බර තමයි පෙන්වන්නේ තරාදිය. හරිනේ ඉතින් මේ අපි ටවුන් එකේ ඉන්නකොට අර පාරයිනේ අංකල් ඉන්නවනේ. පාරයිනේ අංකල් ඉන්නවනේ. තරාදි තියාගෙන බර කිලෝ රුපියල් 20ක් දීලා යන්න කියලා. එතකොට
ඒ තරාදිය උඩට නැග්ගහම අපේ ඇත්ත බරද පෙන්වන්නේ බොරු බරක්ද? ඇත්ත බර පෙන්වන්නේ. හේතුව? ඇත්ත බර පෙන්වන්නේ හේතුව තමයි පොළව නිශ්චලව තියෙන්නේ. පොළව උඩට යන්නේ නැහැ, පල්ලෙහාට යන්නේ, තොරණේ වෙන්නේ නැහැ කොහොමද? පොළව නිශ්චලව තියෙන නිසා ඒක උඩට නැග්ගහම අපේ ඇත්ත පාඨාංගය තමයි පෙන්වන්නේ. හොඳේ? ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ වගේ නතර කරලා තියෙන ලිෆ්ට් එකක වගේ. නතර කරලා තියෙන ලිෆ්ට් එක හරියි. හොඳේ? නතර කරලා තියෙන ලිෆ්ට් එක හරියි. ඒකාකාර ප්‍රවේගයෙන් යන ලිෆ්ට් එක හරියි. තියෙන තරාදියක් උඩට මිනිහෙක් නැග්ගොත් මිනිහාගේ ඇත්ත බර තමයි තරාදියේ පාඨාංගය හැටියට පෙන්වන්නේ. මිනිහාගේ ඇත්ත බර තමයි තරාදියේ පාඨාංගය හැටියට පෙන්වන්නේ. හොඳයි? රයිට්. ඒක දාගමු ඈ. ඒක දාගමු. පස්සේ වෙනස් වෙනවා. එක එක විදිහට තොරණේ වෙන්න ගත්තට පස්සේ වෙනස් වෙනවා ඈ. ඒක පස්සේ කතා කරමු. රයිට්. මෙහෙම ලියන්න බස්. ප්‍රවේගය යන විට. දැන් මිනිසාට ඉහළට f සමාන m යෙදීමෙන් කියලා ලියලා මේ ටික ලියා ගන්නකො මේ ටික දාගන්න ඈ. මිනිසාට ඉහළට f සමාන m යෙදීමෙන් r සමාන mg කියලා දාගන්න. r සමාන mg කියලා දාගන්න. හරි. ඊට පස්සේ ඇටි ලියන්න මෙහෙම තරවත් දාලා මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. තරාදිය මත පාඨාංකය මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තරවත් දාලා ලියන්න. මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ බරට සමාන නිසා මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ බරට සමාන නිසා මිනිසාගේ බරට සමාන නිසා මිනිසාගේ බරට සමාන නිසා මිනිසාගේ බරට සමාන නිසා තරාදියේ පාඨාංකය තරාදියේ පාඨාංකය තරාදියේ පාඨාංකය තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට සමාන වේ. තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට සමාන වේ. තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට සමාන වේ. වරහන් ඇතුළේ ලියන්න සත්‍ය බර හා දුෂ්‍ය බර සමාන වේ. සත්‍ය බර හා දුෂ්‍ය බර එක සමාන වේ. වරහන් ඇතුළේ ලියන්න සත්‍ය බර සහ දුෂ්‍ය බර එක සමාන වේ. සත්‍ය බර සහ දුෂ්‍ය බර එක සමාන වේ. සත්‍ය බර සහ දුෂ්‍ය බර එක සමාන වේ. හරිද? වරහන් ඇතුළේ. ඒ කියන්නේ ඇත්තම බරට, ඒ කියන්නේ මිනිහාගේ ඇත්ත බරක් තියෙනවනේ. ඒ ඇත්ත බරට තරාදියේ පෙන්වන පාඨාංගය සමානයි. දුෂ්‍ය බර කියන්නේ තරාදියේ පෙන්වන පාඨාංගය. ඇත්ත බරට තරාදියේ පාඨාංගය සමානයි. ඒ කියන්නේ සත්‍ය බරට දුෂ්‍ය බර සමානයි. හරිද? ඒ කියන්නේ අපිට පේන හැමදේම හැම වෙලේම ඇත්ත නෙමෙයි. හොඳේ? දුෂ්‍ය කියලා කියන්නේ අපිට පේන දේ. සත්‍ය කියන්නේ ඇත්තටම තියෙන දේ. හරිද? ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පොළොවට වැන්දම අපිට පේන්නේ දුෂ්‍ය වශයෙන් අපිට පේන්නේ මහින්ද රාජපක්ෂ රටට ආදරේ වගේ. ඒකට ඇත්ත මොකද්ද? සල්ලි උගන්ඩාවට යවලා. ඇත්ත වෙනයි. හරිද? සත්‍ය වෙනයි, දුෂ්‍ය වෙනයි. හොඳේ? ඒකට දුෂ්‍ය පාඨාංකය ඇත්ත පාඨාංකයට ඇත්ත බරට සමාන වෙනවා. ඒ කියන්නේ ඇත්ත සහ පේන දේ සමාන වෙලා මේ වෙලාවේ. ඇත්තයි පේන දේ සමාන වෙලා. දැන් ඉස්සරහට යනකොට වෙනස් වෙනවා ඒක. අපිට පේන දේ නෙවෙයි ඇත්ත. හොඳේ? ඒක ඉස්සරහට යනකොට වෙනස් වෙනවා. right? හරි. ඊළඟට simple b. simple b. ලියන්න simple b. simple b. උත්තෝලකයේ a තොරණයෙන් උත්තෝලකයේ simple 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 a තොරණයෙන් සිරස්ව ඉහළ යන විට උත්තෝලකයේ simple a තොරණයෙන් සිරස්ව ඉහළ යන විට උත්තෝලකයේ simple a තොරණයෙන් සිරස්ව ඉහළ යන විට right උත්තෝලකයේ simple a තොරණයෙන් සිරස්ව ඉහළ යන විට right වරහන් ඇතුළේ ලියන්න හෝ simple a මන්දනයෙන් simple a මන්දනයෙන් සිරස්ව පහළ යන විට
හෝ සිම්පල් A මන්දනයෙන් සිරස්ව පහළ යන විට. සිම්පල් A මන්දනයෙන් සිරස්ව පහළ යන විට. right. ඒ වෙලාවට මොකද වෙන්නේ කියලා බලමු ඈ. දැන් මේ ලිෆ්ට් එක උඩට ත්වරණය වෙන වෙලාවට මිනිහාගේ බරට මොකද්ද වෙන්නේ කියලා තමයි බලන්නේ. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනවනේ. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙන වෙලාවට මිනිහාගේ බරට මොකද්ද වෙන්නේ කියලා තමයි බලන්නේ. ඇත්තම කියනවා නම් මේ ලිෆ්ට් එක අද්දන්න පටන් ගන්නකොට ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනවා. ලිෆ්ට් එක අද්දන්න පටන් ගන්නකොට ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනවා. එතකොට දැන් මේ ලිෆ්ට් එක අද්දන්න පටන් ගන්නකොට අපිට ෆීලිං එකක් දැනෙනවනේ පොඩි. 아무තු ෆීලිං එකක් දැනෙනවනේ. අන්නේ ෆීලිං එක ගැන තමයි දැන් විස්තර කරන්න හදන්නේ. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට ඇතුලේ ඉන්න මිනිහට මොකද්ද දැනෙන්නේ? ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට ඇතුලේ ඉන්න මිනිහට මොකද්ද දැනෙන්නේ කියලා තමයි විස්තර කරන්න හදන්නේ. right? හරි. මෙහෙම. සිම්පල් B. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට මොකද වෙන්නේ කියලා තමයි විස්තර කරන්න හදන්නේ. හරි? හරි. හරි. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනවා. හරිද? ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනවා. කියන්නේ මේක උඩට ත්වරණය වෙනවා. ඉහළ දිශාවට ත්වරණය වෙනවා. ඉහළට ත්වරණය වෙනවා. right? right. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට හොඳේ? ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට ඉහළට f සමානයි බෙදාමු. මිනිහට ඉහළට f සමානයි මේ දාමු. හරිද? ඉහළට ත්වරණය වෙන වෙලාවට මිනිහට ඉහළට f සමානයි මේ දාමු. මිනිසාට ඉහළට f සමානයි මේ දීමෙන්. මිනිසාට ඉහළට f සමානයි මේ දීමෙන්. මිනිසාට ඉහළට f සමානයි මේ දාමු. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට මිනිහාට ඉහළට f සමානයි මේ දාමු. මිනිහා මත ඉහළට තියෙන බල මොනවද? මිනිහා මත ඉහළට තියෙන බල R. තරාදිසි මිනිසා මත ඇති කරන අබිලම්බ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද? මිනිසා මත ඉහළට තියෙන බල R. මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද? හරියට හරි ඈ. මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද? කියන්න. නෑ කියන්න. අවුල නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්න. ඔව් බර තියෙනවා. මිනිසා විසින් තරාදිමද මේක තියෙනවා. හරියට හරි. ඒක දුන්නේ ඒ උත්තරේ දුන්න එක තාම හොඳයි. මිනිසා මත පල්ලෙහාට ඒක ක්ලියර් කරගන්න ඈ. ඒ වගේ ප්‍රශ්න ක්ලියර් කරගන්න. ඔය වගේ ඒවා පැටලෙන නිසා තමයි ළමයින්ට බලය අමාරු වෙන්නේ. මුත්තට අහගන්න ඒක මොකද්ද කියපු කතාවේ වැරද්ද කියලා. මම ඇහුවේ මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද කියලා. මම ඇහුවේ මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද කියලා. හරිද? හරිද? මම ඇහුවේ මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද කියලා. හරිද? එතකොට මිනිසා මත මිනිසාගේ ඇඟේ පල්ලෙහාට තියෙනවා මිනිසාගේ බර mg. හොඳේ? මේ බලය තියෙන්නේ මිනිසා මතද? කියන්නේ මේ බලය තියෙන්නේ මිනිසා මතද? නෑ. එහෙනම් කාගේ මතද? තරාදිය මත. මේ බලය තියෙන්නේ තරාදිය මත. හොඳේ? මේ බලය තියෙන්නේ තරාදිය මත. මිනිසා මත පල්ලෙහාට තියෙන මොන බලයද? mg. ආයේ බල මොනවත් මිනිසා මත පල්ලෙහාට තියෙනවද? මිනිසා මත පල්ලෙහාට වෙන බල මොකුත් නැහැ. බර විතරයි තියෙන්නේ. මිනිසා මත පල්ලෙහාට තියෙන්නේ බර විතරයි. හොඳේ? මිනිසා මත පල්ලෙහාට අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන්නේ මිනිසා මතද? නැහැ. තරාදිය මත. ඒකනේ මම තරාදිය වෙනම ඇඳලා තරාදිය මත ඒ බලය මාක් කරේ. නැත්නම් මම මේක මිනිසාගේ ඇඟේ මාක් කරනවානේ. මිනිසා මත තියෙන බල කියන්නේ මිනිසාගේ ඇඟේ තියෙන බල විතරයි. මිනිහාගේ ඇඟේ මාක් කරලා තියෙන බල විතරයි මිනිසා මත තියෙන බල කියලා කියන්නේ. තේරෙනවනේ? මිනිසා මත තියෙන බල කියලා කියන්නේ මිනිහාගේ ඇඟේ මාක් කරලා තියෙන බල විතරයි. තරාදිය මත තියෙන බල කියන්නේ තරාදිය මාක් කරන බල. මාක් වෙන බල. තේරෙනවනේ? එතකොට මිනිසා මත පල්ලෙහාට බල කීයක් තියෙනවද? මිනිසා මත පල්ලෙහාට බල එකයි. මොනවද බලේ? mg. එතකොට මිනිහාට ඉහළට f සමානයෙන් මේ දානකොට මිනිහාට ඉහළට f සමානයෙන් මේ දානකොට r ධන mg ධනද ඍණද? ඍණ. හරියට හරි. mg ඍණ. ඍණ mg සමානයි මිනිහාගේ ස්කන්ධේ m. මිනිහාගේ ස්කන්ධේ m වරක් මිනිහා ගමන් කරන තොරණේ සිම්පල් a. ඒ ඉහළට f සමානයෙන් මේ දාන්නේ. ඒතර ඉහළට තියෙන තොරණේ සිම්පල් a. right? ඊට පස්සේ දැන් ඔන්න r ඍණ mg සමානයි ma කියලා දාගත්තා. right? ඊට පස්සේ මේ ඍණ mg එහා පැත්තට නම් ගියාම r සමානයි ma. මේ ඍණ mg එහා පැත්තට නම් ගියාම ධන mg වෙනවා.
ධන mg වෙනවා. ඍණ mg සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන mg වෙනවා. එතකොට r සමානයි m අකුරක් පොදුවට එළියට ගත්තම m අකුරක් පොදුවට එළියට ගත්තාම වරහන් ඇතුළේ එනවා a ධන g කියලා. m අකුරක් පොදුවට එළියට ගත්තාම වරහන් ඇතුළේ එනවා a ධන g කියලා. right? හොඳට බලන්න. හොඳට බලන්න. මිනිසගේ ඇත්ත බර කීයද? මිනිසගේ ඇත්ත බර කීයද? mg. මිනිසගේ ඇත්ත බර mg. හැබැයි මේ වෙලාවේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන ප්‍රතික්‍රියාව කීයක් ඇවිල්ලාද? මිනිසා විසින් තරාදිය මත ඇති කරන ප්‍රතික්‍රියාවනේ r. r වලට කීයක් ඇවිල්ලාද මේ වෙලාවේ? m a ධන g. m a ධන g. මිනිහාගේ ඇත්ත බර කීයද? මම මිනිහාගේ ඇත්ත බර මෙතන ලියන්න. මිනිහාගේ ඇත්ත බර mg. හැබැයි මේ වෙලාවේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන පාඨාංකය කීයද? m a ධන g. හොඳට බලන්න. හොඳට බලන්න. m a ධන g. මිනිහාගේ ඇත්ත බර mg. හරි? හොඳට හිතලා කියන්න මේ ඇවිල්ලා තියෙන උත්තරේ mg ට වඩා වැඩිද mg ට වඩා අඩුයිද? වැඩි. ඇයි වැඩි කියන්නේ? මිනිසාගේ බරටයි අමතරව තරමේ ගුරුත්වයේ ආගන්න මං කියන්න. මිනිසාගේ ඇත්ත බර mg නේ. m වරක් g. g කියන්නේ ත්වරණයේ පාර්ට් එක. දැන් මෙතන ත්වරණයේ පාර්ට් එක මොකද වෙලා තියෙන්නේ? g වලට ටිකක් එකතු වෙලා. ඒ කියන්නේ මිනිහාගේ ඇත්ත බර mg g කියන ත්වරණයේ පාර්ට් එකට තව කෑල්ලක් a කියලා කෑල්ලක් එකතු වෙලානේ. g a m වලින් ගුණ කරාම තමයි බර එන්නේ. g වලට තව පාර්ට් එකක් එකතු වෙලා. a කියලා කෑල්ලක් එකතු වෙලා. ත්වරණය එකතු වෙලා. ඒ කියන්නේ g වලට තව ටිකක් එකතු වුණා කියන්නේ මේ ත්වරණයේ පාර්ට් එක ලොකු වෙනවනේ. ත්වරණයේ කොටස ලොකු වෙනවනේ. ත්වරණයේ කොටස ලොකු වුණා කියලා කියන්නේ මේ ආගේ r කියන්නේ මේ ආගේ mg වලට වඩා වැඩි. හරිද? මේ ඇවිල්ලා තියෙන උත්තරේ mg වලට වඩා වැඩි. ඒ කියන්නේ මේ මිනිසා විසින් හොඳට අහගන්න. මිනිසා විසින් මේ වෙලාවේ තරාදිය මත ඇති කරලා තියෙන පාඨාංකය මිනිසාගේ ඇත්ත බරට වඩා වැඩි. මිනිසා විසින් තරාදිය මත ඇති කරලා තියෙන බලය මිනිසාගේ ඇත්ත බරට වඩා වැඩි. ඇත්ත බරට වඩා වැඩි. හරි? ඇත්ත බරට වඩා වැඩි. තේරෙනවනේ? ඒ කියන්නේ ලිෆ්ට් එකක් උඩට ත්වරණය වෙනකොට හරිද? ලිෆ්ට් එකක් උඩට ත්වරණය වෙනකොට තරාදිය පෙන්නන පාඨාංකය මිනිසාගේ ඇත්ත බරට වඩා වැඩි පාඨාංකයක් පෙන්නන්නේ. හරිද? ඇත්ත බරට වඩා වැඩි පාඨාංකයක් පෙන්නන්නේ. හොඳට අහගන්නකෝ. ප්‍රායෝගිකව මේ ෆීලින් එක අපි අත්විඳිමු. ඔයාලා ලිෆ්ට් එකක ඉන්නකොට ලිෆ්ට් එක උඩට ත්වරණය වෙන්න පටන් ගත්තා කියලා හිතන්නකෝ. එකපාරට සරල සිංහලෙන් කියනවා ලිෆ්ට් එක උඩට එකපාරට රේස් වල යන්න පටන් ගත්තා. හරිද? එකපාරට යන වේගය වැඩි වෙන්න පටන් ගත්තා. රේස් වල යන්න පටන් ගත්තා. හොඳට හිතලා කියන්න. අපි ලිෆ්ට් එක ඇතුලේ ඉන්නේ. ලිෆ්ට් එක උඩට රේස් වල යන්න පටන් ගන්නවා. හොඳට හිතලා කියන්න. අපි පොළවට තද වෙනවද? අපි ලිෆ්ට් එකේ පොළවට අපි තද වෙනවද? නැත්නම් අපි ලිෆ්ට් එකේ පොළවේ බුරුල් වෙනවද? තද වෙනවා. ලිෆ්ට් එක උඩට රේස් වල යන්න පටන් ගත්ත කියන්නේ අපි ලිෆ්ට් එකේ පොළවට තද වෙනවා. ලිෆ්ට් එකේ පොළවට අපි තද වෙනවා කියලා කියන්නේ තරාදියයි අපි තද වෙනවා. හරිද? ලිෆ්ට් එකේ උඩ තරාදිය උඩනේ අපි හිටගෙන ඉන්නේ. එතකොට අපි තරාදියට තද වෙනවා. ලිෆ්ට් එක උඩට ත්වරණය වෙන්න ගත්ත කියන්නේ අපි තරාදියට තද වෙනවා. තරාදියට තද වෙනවා කියලා කියන්නේ අපි විසින් තරාදිය මත නැත්නම් මිනිසා විසින් තරාදිය මත ඇති කරන පාඨාංකය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවනේ. මිනිසා විසින් තරාදිය මත ඇති කරන පාඨාංකය වැඩි වෙනවා. මිනිසා විසින් තරාදිය මත ඇති කරන පාඨාංකය වැඩි වුණා කියලා කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඒ කියන්නේ තරාදියේ පාඨාංකය වැඩි වෙනවා. මිනිසා විසින් තරාදිය මත ඇති කරන බලය වැඩි වුණා කියන්නේ තරාදියේ පාඨාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ලිෆ්ට් එක උඩට ත්වරණය වෙන වෙලාවට තරාදිය පෙන්වන්නේ මිනිහාගේ ඇත්ත බරට වඩා වැඩි පාඨාංකයක්. මිනිහාගේ ඇත්ත බරට වඩා වැඩි පාඨාංකයක් තමයි පෙන්වන්නේ. කොයි වෙලාවටද? ලිෆ්ට් එක උඩට ත්වරණය වෙන වෙලාවට. තේරෙනවනේ? ඒතර ඔයාලා ලිෆ්ට් එකක යනකොට පුළුවන් නම් තරාදියක් අරගෙන ගිහලා බලන්න. තරාදියක් අරගෙන ගිහලා බලලා ලිෆ්ට් එක උඩ හිටගෙන තරාදිය බොත්තම වල බලාගෙන ඉන්න. එතකොට යන්න පටන් ගත්ත ගමන් ලිෆ්ට් එකේ බර ඒ කියන්නේ තරාදියේ පාඨාංකය වැඩි වෙනවා. දැන් ඔයාලා බර කිලෝග්‍රෑම් 60යි කියලා හිතන්නකෝ. ඔයාලගේ බර කිලෝග්‍රෑම් 60යි නම් ලිෆ්ට් එක ඇතුළේ ඉඳගෙන තරාදිය තියලා තරාදිය උඩ හිටගෙන ඉන්න.
ලිෆ්ට් එක යන්න පටන් ගත්ත ගමන් ලිෆ්ට් එක උඩට තොරණය වෙනවා. ලිෆ්ට් එක උඩට යන්න පටන් ගත්ත ගමන් ලිෆ්ට් එක උඩට තොරණය වෙනවා. ලිෆ්ට් එක උඩට තොරණය වෙනකොට පාඨාංකය ලිෆ්ට් එක උඩට තොරණය වෙනකොට පාඨාංකය ඔයාගේ බර 60යි නම් 70ක් විතර පෙන්වනවා. ඇයි ඒ? ඇත්ත බර mg වුණාට ලිෆ්ට් එක උඩට තොරණය වෙන වෙලාවට ඔයා විසින් තරාදිය මත ඇති කරන පාඨාංකය mg ට වඩා වැඩි. mg ධන a ඇත්ත බරට වඩා වැඩි බලයක් තමයි ඔයා තරාදිය මත ඇති කරන්නේ. ඒතර මේ තරාදිය මත ඇති කරන බලය තමයි තරාදියේ පාඨාංකය හැටියට පෙන්වන්නේ. හරිද? රයිට්? හරි. රයිට්. අපි ඒක මෙහෙම ලියමු. mg ට වඩා වැඩි mg ධන a කියන කොටස එක. හරිද? mg ට වඩා mg ධන a කියන එක වැඩි. තේරෙනවද? ඇත්ත බරට වඩා mg ධන a කියන එක වැඩි. mg ට වඩා mg ධන a කියන එක වැඩි. රයිට්. මෙහෙම ලියමු. කොහොමද කියන්නේ? මෙහෙම ලියමු. හරි. මෙන්න ඒක කොටු කරගන්න එපා. මම නිකන් කොටු කරේ. මෙහෙම ලියන්න. ඉස්සෙල්ලා වාක්‍ය කොහොමද ලියුවේ කියලා මට චුට්ටක් කියන්නකෝ. උත්තෝලකයේ ඒ තොරණයෙන් සිරස්ව ඉහළට යන විට වරහන් ඇතුලේ හෝ ඒ මන්දනෙන් සිරස්ව නෑ ඒක නෙවෙයි ඉස්සෙල්ලා අර අන්තිමේට තරුවක් දාලා ලියුව එක. මිනිසා විසින් තරාදියේ ඇති කරන අභිලම් ප්‍රතික්‍රියාව මිනිසාගේ වලට සමාන නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය වලට සමාන වේ. හරි මෙහෙම ලියන්න. තරුවක් දාලා ලියන්න මේ විස්තරය. සෝරි. මේක අපි f සමානින් මිනිසාට ඉහළට f සමානින් මේ දාලා ලියාගත්තේ නෑනේ. ලියන්න. මෙතෙන්ට නිකන් ලියාගන්න. හොඳට අහගන්න. මෙතෙන්ට නිකන් ලියාගන්න. මෙතෙන්ට නිකන් ලියාගන්න. ඊට පස්සේ මම සිංහල වාක්‍යයක් කියනවා. ඊට පස්සේ මේ ලියනවා. මෙතෙන්ට නිකන් r සමාන mg ධනය කියන එක නිකන් ලියාගන්න. මිනිසාට ඉහළට f සමානින් මේ දාලා ඔක හදාගන්න. පොඩි මේ ලියන්න. උත්තෝලකයේ ඉහළට ත්වරණය වෙන විට 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 මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩිය. මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. මිනිහාගේ ඇත්ත බරට වඩා තරාදියෙන් පෙන්වන පාඨාංකය වැඩි. තරාදියෙන් පෙන්වන බර වැඩි. ඒ නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. රයිට්. වරහන් ඇතුළේ ලියන්න. සත්‍ය බරට වඩා දෘශ්‍ය බර විශාල වේ. සත්‍ය බරට වඩා දෘශ්‍ය බර විශාල වේ.
වරහන් ඇතුළේ යන සත්‍ය බරට වඩා දෘශ්‍ය බර විශාල වේ. සත්‍ය බරට වඩා දෘශ්‍ය බර විශාල වේ. right. හොඳට අහගන්න. හොඳට අහගන්න මේක පැටලෙන තරම්. මේක පැටලෙන තරම්. ඒක නිසා හොඳට අහගන්න. දැන් අපි මේ කතා කරේ ලිෆ්ට් එක උඩට යනකොට මොකද වෙන්නේ කියලා. හරි? ලිෆ්ට් එක උඩට යනකොට මොකද වෙන්නේ කියලා තමයි අපි මේ කතා කරේ. හරිද? හොඳට අහගන්න. ලිෆ්ට් එක පල්ලෙහාට එනකොට දැන් මේ ලිෆ්ට් එක උඩට යනකොට ලිෆ්ට් එක උඩට යනකොට නෙමෙයි ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට හොඳේ ලිෆ්ට් එක උඩට එන්න වේගය වැඩි වෙනකොට උඩට යන වේගය එන්න වැඩි වෙනකොට මිනිහා පොළොවට තද වෙනවා. මිනිහා පොළොවට තද වෙනවා. හරිද? දැන් මෙහෙම අවස්ථාවක් හිතන්නකෝ. ලිෆ්ට් එක හොඳට අහගන්න ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාවක් ගන්නකෝ. ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාවක්. ලිෆ්ට් එක පල්ලෙහා දිශාවට මන්දනය වෙනවා. පල්ලෙහාට මන්දනය වෙනවා. හරි? ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනවා. හරි? ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනවා. ඒ කියන්නේ පල්ලෙහාට ලිෆ්ට් එක එන්නේ පල්ලෙහාට. පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? ස්ලෝ වෙනවා. එන්න ස්ලෝ වෙනවා. හරිද? ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනවා කියන්නේ ලිෆ්ට් එක පල්ලෙහාට එන්න ස්ලෝ වෙනවා කියන එක. ලිෆ්ට් එක පල්ලෙහාට එන්න ස්ලෝ වෙනකොට බලමු මිනිහට දැනෙන ෆීලින් එක. නැත්තම් මිනිහගේ බරට මොකද වෙන්නේ කියලා. මිනිහගේ බර කොහොමද මිනිහගේ බර කොහොමද තරාදියේ පෙන්වන්නේ කියලා බලමු ඈ. ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනකොට මිනිහගේ බර කොහොමද තරාදියේ පෙන්වන්නේ කියලා බලමු. හරි? මෙහෙමයි. ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනකොට හරිද? දැන් මේ අවස්ථා දෙකම එකවරනේ දාගන්න. හරිද? ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනකොට මොකද වෙන්නේ කියලා බලමු. හරි? දැන් ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනකොට හරි. ලියමුකෝ ඊට පස්සේ ලිෆ්ට් එක අතන ලියුවේ මොකද? ලිෆ්ට් එක සිම්පල් B කියලා ලියුවේ මොකද? උත්තෝලකේ ඒ තොරණේ ඉහළ යන විට වරහන් ඇතුළේ ලියුවා උත්තෝලකේ ඒ මන්දනේ පහළ යන විට. ඒ අවස්ථා දෙකම හොඳේ. ඒ අවස්ථා දෙකේම වෙන්නේ එකම දෙයක්. ඒ අවස්ථා දෙකේම වෙන්නේ එකම දෙයක්. හොඳේ? ඒ අවස්ථා දෙකේම වෙන්නේ එකම දෙයක්. දැන් උත්තෝලකේ ඒ මන්දනේ පල්ලෙහාට එනකොට. හරිද? මන්දනේ එන්නේ. මන්දනේ එන නිසා තමයි ඒ වලට ඉස්සරහින් ඍණ ලකුණක් දෙන්නේ. මන්දනේ කියන්නේ ඍණ තොරණයක්නේ. මන්දනේ එන නිසා තමයි ඒ වලට ඉස්සරහින් ඍණ ලකුණක් දෙන්නේ. හොඳේ? දැන් ඒ මන්දනේ පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ කියලා බලමු ඈ. හොඳට බලන්න. ඒ මන්දනේ පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ කියලා හොඳට බලන්න. හරිද? right. උත්තෝලකේ සිම්පල් ඒ මන්දනයෙන් පල්ලෙහාට එනකොට මොකද්ද වෙන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. උත්තෝලකේ සිම්පල් ඒ මන්දනයෙන් පල්ලෙහාට එනකොට මොකද්ද වෙන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. හරි? දැන් මිනිහට පල්ලෙහාට f සමානයෙන් මේ දාමු ඈ. පල්ලෙහාට f සමානයෙන් මේ දාමු. පල්ලෙහාටනේ මන්දනය වෙන්නේ. පල්ලෙහාට මන්දනය වෙන නිසා මිනිසාට පල්ලෙහාට f සමානයෙන් මේ දාමු. දැන් පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාව. හරිද? right. පල්ලෙහාට මිනිසාට පල්ලෙහාට f සමානයෙන් මේ දාමු. මිනිසාට පහළට f සමානයෙන් මේ දාමු. මිනිසාට පල්ලෙහාට f සමානයෙන් මේ දාමු. මිනිසාට පල්ලෙහාට f සමානයෙන් මේ දානකොට පල්ලෙහාට තියෙන බල ධන උඩට තියෙන බල ඍණ. මට කියන්න මිනිසා මත පල්ලෙහාට තියෙන බල මොනවද? mg. හරියට හරිය. මිනිසා මත පල්ලෙහාට තියෙන බල mg. මිනිසා මත උඩට තියෙන බල මොනවද? අබිලම් ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ r. ඒතර r ධනද ඍණද? ඍණ. ඇයි ඍණ කියන්නේ? සමානියෙන් මේ පාඩ. f සමානයෙන් මේ දාන්නේ පල්ලෙහාට. f සමානයෙන් මේ පල්ලෙහාට දාන නිසා mg පල්ලෙහාට තියෙන එක ධන අබිලම් ප්‍රතික්‍රියාව උඩට තියෙන මිනිසා මත ඒක ඍණ. ඍණ r සමානයි ස්කන්ධය මිනිසාගේ ස්කන්ධය m වාරයක් ත්වරණය a. පල්ලෙහාට ත්වරණය ධනද ඍණද? පල්ලෙහාට ත්වරණය දැන් මේ වෙලාවේ පල්ලෙහාට ත්වරණය ධනද ඍණද? ඍණ. ඇයි ඒ? පල්ලෙහාට සිද්ධ වෙන්නේ මන්දනයක් නිසා. හරිද? පල්ලෙහාට ත්වරණය ඍණ. ඍණ a. ඍණ a. හරි? ඍණ a. එතකොට මේක සුළු කරලා බලමු. mg ඍණ r සමානයි m වාරයක් ඍණ a. m වාරයක් ඍණ a කියන්නේ ඍණ ma. හරිද? ධනයි ඍණයි ඍණ. m වරක් a කියන්නේ ma. ඊට පස්සේ හොඳට බලන්න. මේ ඍණ r සමාන ලකුණෙන් එහා පැත්තට නම් ගියාම
ධන R වෙනවා. මේ ඍණ M මේ සමාන ලකුණෙන් මෙහා පැත්තට අරන් ආවම ධන M මේ වෙනවා. මේ ඍණ R සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියාම ධන R වෙනවා. මේ ඍණ M මේ සමාන ලකුණෙන් මෙහා පැත්තට අරන් ආවම ධන M මේ වෙනවා. එතකොට mg ඍණ M මේ සමාන ලකුණෙන් මෙහා පැත්තට අරන් ආවම ධන M. mg ධන ma සමානයි මේ ඍණ R එහා පැත්තට අරන් ගියා ධන R වුණා. right? එතකොට මෙතනින් m අකුර පොදුවට එළියට ගත්තම එනවා g ධන a. g ධන a සමානයි r කියලා. මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ? r සමානයි මම මේක අනිත් පැත්තට හරවලා ලියන්නම්. r සමානයි m g ධන a. r සමානයි m g ධන a කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න මොකද්ද මේ වෙලාවේ වෙලා තියෙන්නේ? මිනිසා විසින් තුලාව මත නැත්නම් මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව සමාන වෙලා තිනවා m g ධන a වලට. මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව සමාන වෙලා තිනවා m g ධන a වලට. මේක ඇත්ත බරට වඩා වැඩි අගයක්ද ඇත්ත බරට වඩා අඩු අගයක්ද? ඇත්ත බරට වඩා වැඩි අගයක්. තේරෙනවනේ? එතකොට මිනිසා විසින් තරාදිය මත ඇති කරලා තියෙන අබිලම් ප්‍රතික්‍රියාව මේ වෙලාවේ ඇත්ත බරට වඩා වැඩි. ඇත්ත බරට වඩා වැඩි. බලන්න උඩට තොරණය වෙන වෙලාවට මිනිසා විසින් තරාදිය මත ඇති කරපු බලය කොච්චරද කියලා. උඩට තොරණය ලිෆ්ට් එක උඩට තොරණය වෙන වෙලාවට මිනිසා විසින් තරාදිය මත ඇති කරපු බලය කොච්චරද ආවේ? ලිෆ්ට් එක උඩට තොරණය වෙන වෙලාවට මිනිසා විසින් තරාදිය මත ඇති කරපු බලය කොච්චරද ආවේ? R සමානයි mg ධන a. R සමානයි mg ධන a. දැන් ආවේ කොච්චරද? ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන වෙලාවට. හොඳට අහගන්න. ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන වෙලාවට. ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන වෙලාවට මිනිසා විසින් තරාදිය මත අබිලම් ප්‍රතික්‍රියාව කීයද ආවේ? mg ධන a. බලන්න හොඳට අහගන්න. ලිෆ්ට් එක උඩට යනකොටයි ලිෆ්ට් එක උඩට තොරණය වෙනකොටයි. හරිද? ලිෆ්ට් එක උඩට තොරණය වෙනකොටයි ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙනකොටයි ඒ අවස්ථා දෙකේදීම ලිෆ්ට් එක උඩට තොරණය වෙන අවස්ථාවේ ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාවේ ඒ අවස්ථා දෙකේදීම මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව කීයද ආවේ? mg ධන a. ඒ අවස්ථා දෙකේම මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව දෙක සමානයි. හරිද? ලිෆ්ට් එක උඩට තොරණය වෙන වෙලාවටයි ලිෆ්ට් එක පල්ලෙහාට මන්දනය වෙන වෙලාවටයි ඒ අවස්ථා දෙකේදීම මිනිසා විසින් තරාදිය මත ඇති කරන බලය එක සමාන එක වගේ ඒ අවස්ථා දෙකම නිකන් හරියට එක වගේ. හරිද? සරල සිංහලෙන් කියනවා නම් උඩට තොරණය වෙන අවස්ථාවේ පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාවයි ඒ අවස්ථා දෙකේදීම මිනිහා තරාදිය මත ඇති කරන පාඨාංකය එක විදිහට තමයි ඇති කරන්නේ. ඒ දෙකම එක වගේ. තවත් සරලව කියනවා නම් උඩට තොරණය වෙනවා කියලා කියන්නේ පල්ලෙහාට මන්දනය වෙනවා කියන්නේ දෙකම එකක්. එක වගේ. දෙකම එක වගේ. උඩට තොරණය වෙන අවස්ථාවයි පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාවයි දෙකම එක වගේ. තවත් විදිහකට කියනවා නම් මෙහෙම ෆීලිංග්ස් වලින් තේරුම් ගමුකෝ, හැඟීම් වලින් තේරුම් ගමුකෝ. ලිෆ්ට් එක උඩට තොරණය වෙනවා කියලා කියන්නේ නෙමෙයි. ලිෆ්ට් එක උඩට තොරණය වෙනවා. ඒ කියන්නේ ලිෆ්ට් එක එන්න උඩට ස්පීඩ් වෙනවා. ලිෆ්ට් එකේ වේගය උඩට යන්න වැඩි වෙනවා. එතකොට අපි ලිෆ්ට් එකේ පොළවට නැත්නම් අපි ඉන්නේ තරාදිය උඩනේ. මිනිහා ඉන්නේ තරාදිය උඩනේ. මිනිහා තරාදියට තද වෙනවද තරාදියෙන් බුරුල් වෙනවද? තද වෙනවා. දැන් මෙහෙම හිතන්න. ලිෆ්ට් එක පල්ලෙහාට යනකොට බ්‍රේක් ගහනවා. බ්‍රේක් ගහනවා කියන්නේ ලිෆ්ට් එක එන්න ස්ලෝ වෙනවනේ. බ්‍රේක් ගහනවා කියන්නේ ස්ලෝ වෙනවනේ. හරිද? ලිෆ්ට් එක පල්ලෙහාට යනකොට බ්‍රේක් ගහනවා. ලිෆ්ට් එක එන්න ස්ලෝ වෙන්න පටන් ගන්නවා. ලිෆ්ට් එක පල්ලෙහාට යනකොට එන්න ස්ලෝ වෙන්න පටන් ගන්නකොට ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිස්සු පොළවට තද වෙනවද? පොළවෙන් බුරුල් වෙනවද? පොළවට තද වෙනවද? පොළවෙන් බුරුල් වෙනවද? තද වෙනවා. පල්ලෙහාට ස්ලෝ වෙනකොට මිනිස්සු තද වෙනවා. තද වෙනවා කියන්නේ අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවද අඩු වෙනවද? අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඇයි පොළොවට තද වෙනවනේ. ඒකෝට පොළොවට තද වෙනකොට මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. තේරෙනවද? ඒතකොට මේ අවස්ථා දෙකේම එක වගේ. හොඳේ. උඩට තොරණය වෙන අවස්ථාවේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. පල්ලෙහාට මන්දනය වෙන අවස්ථාවේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඒතකොට ඒ අවස්ථා දෙකේදීම මිනිහාගේ ඇත්ත බරට වඩා තරාදියේ පාඨාංකය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ඇයි ඒ? මිනිහා තරාදියට තද වෙනවනේ.
මිනිහා තරාදියට තද වෙන නිසා මිනිහාගේ ඇත්ත බරට වඩා තරාදියේ පාඨාංකය වැඩි වෙනවා. හරිද? මිනිහාගේ ඇත්ත බරට වඩා තරාදියේ පාඨාංකය වැඩි වෙනවා. right. හරි. මේකත් දානවා. ඒකත් පොඩ්ඩක් ලියන්න. පහළට මන්දනය වෙන අවස්ථාවක. හරිද? පහළට මන්දනය වෙන විට කියලා පහළට මන්දනය වෙන විට කියලා හරිද? පහළට මන්දනය වෙන විට කියලා ලියන්න. මිනිසාට පහළට x සමාන m යෙදීමෙන් 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 හදලා ගන්නකො r සමාන mg ධනය කියලා r සමාන mg ධනය කියලා ගන්නකො හදලා ගන්නකො මෙහෙම ලියන්න උත්තෝලකය පහළට මන්දනය වන විට උත්තෝලකය පහළට මන්දනය වන විට උත්තෝලකය පහළට මන්දනය වෙන විට උත්තෝලකය පහළට මන්දනය වන විට උත්තෝලකය පහළට මන්දනය වන විට උත්තෝලකය පහළට මන්දනය වෙන විට මිනිසා විසින් උත්තෝලකය මත ඇති කරන මිනිසා විසින් තරාදිය මත ඇති කරන උත්තෝලකය පහළට මන්දනය වන විට මිනිසා විසින් තරාදිය මත ඇති කරන මිනිසා විසින් තරාදිය මත ඇති කරන මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ සත්‍ය බරට වඩා 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 වැඩි වේ 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 එම නිසා තරාදියේ පාඨාංකය එම නිසා තරාදියේ පාඨාංකය එම නිසා තරාදියේ පාඨාංකය එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි අගයක් ගනී එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ right එම නිසා තරාදියේ පාඨාංකය මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ right වරහන් ඇතුළේ ලියන්න සත්‍ය බරට වඩා දෘශ්‍ය බර වැඩි වේ සත්‍ය බරට වඩා දෘශ්‍ය බර වැඩි වේ සත්‍ය බරට වඩා දෘශ්‍ය බර වැඩි වේ කියන්නේ පේනවා බර ඇත්ත බරට වඩා වැඩියෙන් බර පේනවා පාඩ තුලා තරාදියේ සත්‍ය බරට වඩා දෘශ්‍ය බර වැඩි වේ right හරි ඊළඟට simple c මාතෘකාව ලියන්න simple c කොටස b කොටස ලියවන්නේ දැන් simple c කොටස ලියන්න උත්තෝලකයේ a තොරණයෙන් උත්තෝලකයේ simple a තොරණයෙන් සිරස්ව පහළ යන විට උත්තෝලකයේ simple a තොරණයෙන් සිරස්ව පහළ යන විට උත්තෝලකයේ simple a තොරණයෙන් සිරස්ව පහළ යන විට වරහන් ඇතුළේ ලියන්න උත්තෝලකයේ simple a මන්දනයෙන් වරහන් ඇතුළේ ලියන්න උත්තෝලකයේ simple a මන්දනයෙන් සිරස්ව ඉහළ යන විට උත්තෝලකයේ simple a මන්දනයෙන් සිරස්ව ඉහළ යන විට ඔය දෙකම එක වගේ හොඳේ උත්තෝලකයේ simple a මන්දනයෙන් සිරස්ව ඉහළ යන විට බලන්න ඉස්සෙල්ලා simple b මාතෘකාව දාපු තැන බලන්න simple b මාතෘකාව දාපු තැන අපි ලිව්වා උත්තෝලකයේ a තොරණයෙන් සිරස්ව ඉහළ යන විට වරහන් ඇතුළේ ලිව්වා උත්තෝලකයේ simple a මන්දනයෙන් පහළ යන විට
ඒ මන්දණයෙන් පහළ යන කොටයි ත්වරණයෙන් ඉහළ යන කොටයි අභිලම්බ ප්‍රතික්‍රියාව ආවේ එකම වගේනේ. ඒ වගේ තමයි දැනුත් උත්තෝලකයේ ඒ ත්වරණයෙන් ඉහළ යන කොටයි ඒ මන්දණයෙන් පහළ යන කොටයි ඒ ත්වරණයෙන් පහළ යන කොටයි ත්වරණයෙන් පහළ යන කොටයි මන්දණයෙන් ඉහළ යන කොටයි ඒ අවස්ථා දෙකත් එක වගේ. හරිද? ඒ අවස්ථා දෙකත් ඒ කපල් එකත් ඒ අවස්ථා දෙකෙත් එන්නේ එකම වගේ උත්තරේ. අවස්ථා දෙකේම එන්නේ එකම වගේ අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒකයි මේ දෙකම එකට දැම්මේ. හොඳේ? right. බලමු. කොහොමද මේ උත්තෝලකයේ සිම්පල් A ත්වරණයෙන් සිරස්ව පහළ යන විට එහෙමනේ දැන් මාතෘකාවනේ. සිම්පල් A ත්වරණයෙන් සිරස්ව පහළ යන විට කියලානේ මාතෘකාව දෙන්නේ. ඔව්. ඒකේ පරස්පරය සමානයි. හරිද? A ත්වරණයෙන් පහළ යන විට කියලානේ දැම්මේ. right. අපි දැන් මේ අවස්ථාව බලමු. කොහොමද වෙන්නේ කියලා. දැන් සිම්පල් A ත්වරණයෙන් පහළ යනකොට මොකද වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. right. simple C. හරි. බලන්න. C කොටස. A ත්වරණයෙන් පල්ලෙහාට යනකොට සිම්පල් A ත්වරණයෙන් පල්ලෙහාට යනකොට. දැන් අපි කතා කරා සිම්පල් A ත්වරණයෙන් පල්ලෙහාට යනකොට සිද්ධ වෙන දේම තමයි A මන්දණයෙන් උඩට යනකොට සිද්ධ වෙන්නේ. දෙකම එක වගේ සිම්පල් A ත්වරණයෙන් පල්ලෙහාට යනකොට සිද්ධ වෙන දේම තමයි A මන්දණයෙන් උඩට යනකොට සිද්ධ වෙන්නේ. ප්‍රතිලෝම සමානුපාතික නෑ ප්‍රතිලෝම සමානුපාතික සීන් එකක් නෑ. වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා. ඒ වගේ සීන් නෑනේ ප්‍රතිලෝම අනුලෝම කියන්නේ. ඒකට මේක සම්බන්ධයක් නෑ. හොඳේ. මේක සම්බන්ධයක් නෑ. හරියට නිකන් මෙයා පල්ලෙහාට ත්වරණ වෙනකොට මෙයා උඩට මන්දන වෙනවා වගේ. මේ දෙකම මේ චරිත දෙකම එක වගේ කියලා තමයි කියන්නේ. මේ දෙකම එක වගේ. නෑ. ප්‍රතිලෝම අනුලෝම සමානුපාතිකයි කියලා කියන්නේ එකක් වැඩි වෙනකොට තව එකක් වැඩි වෙනවා කියලා. ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා කියන්නේ එකක් අඩු වෙනකොට තව එකක් වැඩි වෙනවා කියලා. දැන් මේ අහන්නකො. මම ක්ලාස් එකේ ගණන් හදන ප්‍රමාණය වැඩි වෙනකොට මම ක්ලාස් එකේ මම මේ කතා කරන්නේ අනුලෝම සමානුපාතිකයි ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ මොකක්ද කියන එක. ප්‍රශ්නය අහපු නිසා. ඒක මේකට මේ පාඩමට කිසිම අදාළතාවයක් නැහැ. හොඳේ. ඒ අනුලෝම සමානුපාතිකයි ප්‍රතිලෝම සමානුපාතිකයි කියන එක මේ පාඩමට කිසිම අදාළතාවයක් නැහැ. අහපු නිසා උත්තර දෙන්න. හොඳේ. ආගන්නකො. අනුලෝම සමානුපාතිකයි කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න හදන්නේ. හරිද? ආගන්න. ආගන්න. මම ක්ලාස් එකේ ගණන් හදනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් මොකද වෙන්නේ? මම ක්ලාස් එකේ ගණන් හදනවා වැඩි නම් ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. මම ක්ලාස් එකේ ගණන් හදනවා වැඩි නම් ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවා. මම ක්ලාස් එකේ පොරටෝක් දෙනවා වැඩි වෙනවා නම් ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවද අඩු වෙනවද? මම ප්‍රාඩෝ එකක් අරගෙන ප්‍රාඩෝ එක ගත්තෙන් ගැන පොయ్య කෙලගෙන ඉන්නවා දවසම. එතකොට මම පොయ్య කෙලින ගතිය වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. මම ප්‍රාඩෝ එකක් අරගෙන දවසම පොయ్య පොරටෝක් දිදී හිටියොත් එහෙම මම පොරටෝක් දෙනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් අඩු වෙනවා. මේ ගණන් හදනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවා. පොරටෝක් දෙනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් අඩු වෙනවා. තේරෙනවද? ගණන් හදනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවා කියලා කියන්නේ අනුලෝම සමානුපාතිකයි. තේරෙනවද? ගණන් හදනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවා කියන්නේ අනුලෝම සමානුපාතිකයි. වැඩි කරනකොට වැඩි වෙනවා. වැඩි වෙනකොට වැඩි වෙනවා. ගණන් හදනවා වැඩි වෙනකොට ළමයින්ගේ රිසල්ට් වැඩි වෙනවා. එකක් වැඩි කරනකොට අනිත් එක වැඩි වෙනවා නම් අනුලෝම සමානුපාතිකයි. හොඳේ? එකක් වැඩි කරනකොට අනිත් එක වැඩි වෙනවා නම් අනුලෝම සමානුපාතිකයි. එකක් වැඩි කරනකොට අනිත් එක අඩු වෙනවා නම් ප්‍රතිලෝම සමානුපාතිකයි. එකක් වැඩි කරනකොට අනිත් එක අඩු වෙනවා නම් ප්‍රතිලෝම සමානුපාතිකයි. තේරෙනවද? එතකොට මේ ගණන් වලට රිසල්ට් එක අනුලෝම සමානුපාතිකයිද ප්‍රතිලෝම සමානුපාතිකයිද? ගණන් වලට රිසල්ට් එක අනුලෝම සමානුපාතිකයිද ප්‍රතිලෝම සමානුපාතිකයිද? ගණන් හදනවා වැඩි වෙනකොට රිසල්ට් එක මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. එතකොට අනුලෝම සමානුපාතිකයි. පොරටෝක් දෙනවා වැඩි වෙනකොට රිසල්ට් එක අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි. තේරෙනවද? රයිට්. හරි. එතකොට දැන් ඒක මේකට අදාළද? නෑ පල්ලෙහාට තොරණේනොට උඩට එහෙම අදාළතාවයක් නෑ මේක. ඒ දෙක එක වගේ. ඒ කියන්නේ මේ පල්ලෙහාට තොරණේ වෙන අවස්ථාවයි උඩට මන්දරේ වෙන අවස්ථාවයි අවස්ථා දෙකම එක වගේ කියලා කිව්වේ. ඒක අනුලෝම ප්‍රතිලෝමයකට සම්බන්ධයක් නෑ. හොඳේ? පරස්පරය තමයි. ඔව් මේකේ පරස්පරය වගේ. ඒ දෙක සමානයි. ඒ චලිත දෙක සමානයි. ඒ චලිත දෙක සමාන ඇයි කියලා ඉස්සරහට යනකොට තේරෙයි ඈ. ඒ දෙකම නිකන් එක සමාන හැසිරීම් දෙකක්. ඒ දෙකෙම වෙන්නේ ඒ කියන්නේ ඒ දෙකම එකම විදිහට තමයි හැසිරෙන්නේ. හරිද? රයිට්. දැන් අපි කතා කරේ මෙයා පල්ලෙහාට යනකොට තොරණයෙන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ කියලා. තොරණයෙන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ කියලා තමයි කියන්නේ. හරි. උත්තෝලකයේ තොරණයෙන් පල්ලෙහාට යනකොට උත්තෝලකයේ තොරණයෙන් පල්ලෙහාට යනකොට බලමු පල්ලෙහාට x සමානින් මේ දාලා.
පල්ලෙහාට මිනිසාට පල්ලෙහාට x සමානයි බෙදාමු. හරිද? මිනිසාට පල්ලෙහාට x සමානයි බෙදාමු. මිනිසාට පල්ලෙහාට x සමානයි මේ යෙදීමෙන්. මිනිසාට පල්ලෙහාට x සමානයි මේ යෙදීමෙන්. හරිද? මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දැම්මාම හරිද? මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දානකොට දැන් මේ ලිෆ්ට් එක පල්ලෙහාට තොරණය වෙනවනේ. ලිෆ්ට් එක පල්ලෙහාට තොරණය වෙනවා. හරිද? ලිෆ්ට් එක පල්ලෙහාට තොරණය වෙනකොට මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දාමු. මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දානකොට ධන බල හැටියට ගන්න මොනවද? දැන් අපි දෙක තුනම කරන්නේ ඒකයි මම අහන්නේ. දැන් මිනිහාට කොහෙටද x සමානයි මේ දාන්නේ? පල්ලෙහාට. මිනිසාට x සමානයි මේ දාන්න පල්ලෙහාට. ඒතර මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දානකොට පල්ලෙහාට තියෙන බල මොනවද? mg. ඒක ධන දෙන්නද? ධන. හරියටම හරි. mg. ඊට පස්සේ මිනිසා මත ඉහළට තියෙන බල මොනවද? r. ඒක ධන දෙන්නද? ඍණ. හරියටම හරි. ඍණ. ඇයි ඒ? පල්ලෙහාට අපි f සමානයි මේ දාන්නේ පල්ලෙහාට r තියෙන්නේ ඉහළට. සමානයි මිනිසාගේ ස්කන්ධය m වාරය දැන් පල්ලෙහාට යන තරණේ කීයද? a. හැම වෙලේම f සමානයි මේ දාන්නේ යන පැත්තට. හොඳේ වස්තුව යන පැත්තටනේ. හැම වෙලේම f සමානයි මේ දාන්නේ වස්තුව යන පැත්තට. දැන් වස්තුව යන්නේ පල්ලෙහාට මේක නිසා පල්ලෙහාට f සමානයි මේ දානවා. හරිද? m වාරය පල්ලෙහාට තරණය වෙන නිසා පල්ලෙහාට තරණේ a. දැන් මේ වෙලාව අපි r හොයන්න ඕනේ. r හොයනකොට මේ ඍණ r සමාන ලකුණෙන් අනිත් පැත්තට අරගෙනවා. ඍණ r සමාන ලකුණෙන් අනිත් පැත්තට අරගෙනකොට ධන r වෙනවා. ධන m a සමාන ලකුණෙන් අනිත් පැත්තට අරගෙනකොට ඍණ m a වෙනවා. එතකොට එනවා mg ඍණ ma සමානයි r කියලා. mg ඍණ ma සමානයි r. එතකොට m අකුරක් පොදුවට එළියට ගත්තාම m අකුරක් පොදුවට එළියට ගත්තාම g ඍණ a සමානයි r කියලා එනවා. g ඍණ a සමානයි r. මම ඔය අනිත් පැත්ත හරියට ලියන්නම්. r සමානයි m වාරයක් g ඍණ a. r සමානයි m වාරයක් g ඍණ a. r සමානයි m වාරයක් g ඍණ a. හොඳට බලන්න. r කියලා කියන්නේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්ප ප්‍රතික්‍රියාව. හරිද? r කියන්නේ දැන් ඇත්තට මෙතන r කියලා ගන්න තරාදිය විසින් මිනිසා මත ඇති කරන අභිලම්ප ප්‍රතික්‍රියාව තමයි. හැබැයි ඒකමනේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන්නේ. ඒතර r කියන්නේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්ප ප්‍රතික්‍රියාව. දැන් මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්ප ප්‍රතික්‍රියාව කීයට සමාන වෙලා තියෙන්නේ? m g ඍණ a වලට. හොඳට හිතලා කියන්න මේ වෙලාවේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්ප ප්‍රතික්‍රියාව මිනිහාගේ ඇත්ත බරට වඩා වැඩි අගයක්ද මිනිහාගේ ඇත්ත බරට වඩා අඩු අගයක්ද? හරියටම හරි. අඩු අගයක්. ඇයි අඩු අගයක් කියන්නේ? බලන්න මිනිහාගේ ඇත්ත බර. මිනිහාගේ ඇත්ත බර mg. මිනිහාගේ ඇත්ත බර mg. හැබැයි m g කියන පාර්ට් එකෙන් චුට්ටක් අඩු වෙලා එන්නේ නේ. m g තොරණේ පාර්ට් එකෙන් පොඩ්ඩක් අඩු වෙලා. මිනිහාගේ ඇත්ත බර mg. හැබැයි g වලින් චුට්ටක් අඩු වෙලා එන්නේ. g වලින් චුට්ටක් අඩු කරලා තමයි m වලින් ගුණ කරලා තියෙන්නේ. එහෙනම් මිනිහාගේ ඇත්ත බරට වඩා මේක මොකද වෙන්නේ? අඩුයි. හරිද? මිනිහාගේ ඇත්ත බරට වඩා අඩු වගේක් තමයි මෙතනදී පෙන්වන්නේ. ඒ කියන්නේ මිනිහාගේ ඇත්ත බරට වඩා අඩු බලයක් තමයි මිනිසා විසින් තරාදිය මත ඇති කරන්නේ. මිනිහාගේ ඇත්ත බරට වඩා අඩු බලයක් තමයි මිනිසා විසින් තරාදිය මත ඇති කරන්නේ. ඒතර මිනිසා විසින් තරාදිය මත ඇති කරන බලය අඩුයි. ඒතකොට තරාදියේ පාඨාංගය මිනිහාගේ ඇත්ත බරට වඩා අඩුයි. තරාදියේ පාඨාංගය මිනිහාගේ ඇත්ත බරට වඩා අඩුයි. හොඳයි. ෆීලිංග්ස් වලින් තේරුම් කරන්නම්කෝ. ෆීලිංග්ස් වලින් තේරුම් කරන්න. මේ බලන්න ෆීලිංග්ස් වලින් තේරුම් කරන්න මේ. ඔයාලා දැකලා ඇති කාටුන් වල එහෙම මේ මිනිහෙක් ඉන්නවා කියලා හිතන්න මෙහෙම. මිනිහෙක් ඉන්නවා තරාදියක් උඩ. ලිෆ්ට් එකක් උඩ. ලිෆ්ට් එකේ පොළව එකපාරට කඩාගෙන පල්ලෙහාට යනවා. හරිද? කාටුන් වල එහෙම පූසා යනවා. පූසා යනකොට පොළව කඩාගෙන පල්ලෙහාට යනවා. පූසා මෙහෙක් බලන්නේ පස්සේනේ වැටෙන්නේ. තේරෙනවද? ඒක විහිළුවක්. ඒක නම් ජෝක් එකක්. එහෙම වැටෙන්නේ නැහැ. ඒ වුණාට ඇත්තටම පල්ලෙහාට වැටෙනකොට සිද්ධ වෙන්නේ බලන්න මේ පල්ලෙහාට වැටෙනකොට පොළොව පල්ලෙහාට යනවා. පොළොව පල්ලෙහාට යනකොට උඩ ඉන්න එක මොකද වෙන්නේ? ඒ පිටිපස්සේ වැටෙනවනේ. සරල සිංහලෙන් කියනවා නම් පල්ලෙහාට තොරණන පොළොව පල්ලෙහාට යන්න පටන් ගත්තට පස්සේ මිනිහා පොළොවෙන් බුරුල් වෙනවද පොළොවට තද වෙනවද? පොළොවට බුරුල් වෙනවද පොළොවට තද වෙනවද? බුරුල් වෙනවා. ඇයි ඒ? පොළොව පල්ලෙහාට යනකොට පොළොව එකපාරට වේගෙන් පල්ලෙහාට යන්න පටන් ගත්තට පස්සේ මිනිහා පොළොවෙන් බුරුල් වෙන ගතියක් තමයි එන්නේ නේ. ඒ කියන්නේ තරාදිය පාඨාංගයේ මිනිහා තරාදියට තද වෙනවද? මිනිහා තරාදියෙන් බුරුල් වෙනවද?
ලිෆ්ට් එක පල්ලෙහාට තොරණය වෙන්න ගත්තාම. ලිෆ්ට් එක පල්ලෙහාට තොරණය වෙන්න ගත්තාම මිනිහා තරාදියට තද වෙනවද? මිනිහා තරාදිය බුරුල් වෙනවද? බුරුල් වෙනවා. මිනිහා තරාදිය බුරුල් වෙනවා. ඒ කියන්නේ පාඨාංකය වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඇත්ත පාඨාංකයට වඩා තරාදිය පාඨාංකය අඩු වෙනවා. ඇත්ත වරට වඩා තරාදිය පාඨාංකය අඩු වෙනවා. ඒකට හේතුව මිනිහා තරාදියෙන් බුරුල් වෙනවා. තරාදියෙන් පොඩ්ඩක් උඩට ඉස්සෙනවා වගේ නිකන් බුරුල් වෙනවා වගේ ගතියක් එනවා. හරිද? ලිෆ්ට් එක එකපාරට පල්ලෙහාට තොරණය වෙන්න ගත්තාම මිනිහා බුරුල් වෙනවා වගේ ගතියක් එනවා. ඒ නිසා ඇත්ත වරට වඩා තරාදිය පාඨාංකය අඩු වෙනවා. right? මේ වගේම හැසිරීමක් තමයි ලිෆ්ට් එක උඩට මන්දනය වෙනකොටත් සිද්ධ වෙන්නේ. ලිෆ්ට් එක උඩට මන්දනය වෙනකොටත් මේ වගේම හැසිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකයි අපි මේ දෙකම එකවර ඇඳගත්තේ. මේ දෙකම එකවර දාගත්තේ ඒකයි. හොඳේ? මේ දෙකේම එකම විදිය. ඉස්සෙල්ලා වගේම ඊළඟට ලිෆ්ට් එක උඩට මන්දනය වෙන වෙලාවට මේ වගේම මේ සමීකරණ මේ සුළු කිරීමම මේ විදිහටම ඇවිල්ලා මෙහෙමමයි වෙන්නේ. හොඳේ? ඒක නිසා මේ දෙකම එකවර දාගත්තේ ඒකයි. හොඳේ? right. මේක දාගත්තද? මිනිසාට පල්ලෙහාට x සමාන මේ දීමින් කියලා. හරි. ඒක දාලා මෙතෙන් එනකන් හදාගන්නකො. මෙතෙන් එනකන් හදාගන්නකො. ඒ කියන්නේ මිනිසා විසින් තරාදිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසාගේ ඇත්ත බරට වඩා අඩුයි. කියන්නේ මෙහෙම මෙහෙට යන්න. උත්තෝලකය පහළට තොරණය වන විටදී සහ හරි දෙකම එකවරම ලියාගම. උත්තෝලකය පහළට තොරණය වන විටදී සහ 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 උත්තෝලකයේ ඉහළට මන්දනය වන විටදී උත්තෝලකයේ පහළට ත්වරණය වන විටදී සහ උත්තෝලකයේ පහළට ත්වරණය වන විටදී සහ උත්තෝලකයේ ඉහළට මන්දනය වන විටදී 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 උත්තෝලකයේ පහළට ත්වරණය වන විටදී සහ උත්තෝලකයේ ඉහළට මන්දනය වන විටදී මිනිසා විසින් උත්තෝලකයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව 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 මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. මිනිසාගේ සත්‍ය බරට වඩා වැඩි වේ. අයියෝ හරිද මං කිව්වා? නෑ. වැරදි. මොකක්ද දෙන්නේ? සත්‍ය බරට වඩා අඩුයි. සත්‍ය බරට වඩා අඩුයි. සත්‍ය බරට වඩා අඩුයි. සත්‍ය බරට වඩා අඩුයි. හරි. එම නිසා තරාදියේ පාඨාංකය සත්‍ය බරට වඩා අඩු වේද වැඩි වේද? එම නිසා තරාදියේ පාඨාංකය සත්‍ය බරට වඩා අඩුයි. 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 වරහන් ඇතුළේ ලියන්න. හිතලා ලියන්න මොකද්ද වරහන් ඇතුළේ එන්න ඕනේ වාක්‍යය? වරහන් ඇතුළේ එන්න ඕනේ වාක්‍යය මොකද්ද? සත්‍ය බරට දෘශ්‍ය බරට වඩා සත්‍ය බර වැඩි. සත්‍ය බරට වඩා දෘශ්‍ය බර අඩුයි. හරියට හරි. සත්‍ය බරට වඩා දෘශ්‍ය බර අඩුයි.
සත්‍ය වලට වඩා දෘශ්‍ය බර අඩුයි. හා? අර හරිනේ. කලින් කිව්වේ හරි. මොකද කියලා කිව්වේ? දෙක මාරු කරලා. දෙක මාරු කරලා හරි. හරි. නෑ රටවඩු ගන්න. මොකද සත්‍ය වලට වඩා දෘශ්‍ය බර අඩුයි. 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 right. හරිද? සත්‍ය වලට වඩා දෘශ්‍ය බර අඩුයි. හරි. ඒක තමයි හරි. හරි ඔන්න දෙකම එකවර දැම්මා. උඩට මන්දනය වෙන වෙලාවටයි පල්ලෙහාට තොරණ වෙන වෙලාවටයි දෙකම එකවර දැම්මා. හරි. කාට සැකයක් තියෙනවා නම් ගෙදර ගිහිල්ලා ඉහළට මන්දනය වෙන වෙලාවට හරි මිනිහාට ඉහළට ඉස්සමනේ මේ දාලා බලන්න. එතකොටත් එන්නේ මේ උත්තරේමයි. මේ යගේ වෙනවා. ඉහළට මන්දනය වෙන වෙලාවට මිනිහාට ඉහළට ඉස්සමනේ මේ දාලා බලන්න. එතකොටත් මේක වෙනවා. හරිද? right. ඊට පස්සේ D simple D කොටස. simple D. හරිද? ඔන්න දැන් අපි ඔක්කොම ලියලා ඉවරයි ඇත්තටම. උත්තෝලකයේ නිශ්චලව තියෙනකොට හරි ඒකාකාර ප්‍රවේගයෙන් උඩට පල්ලෙහාට යනකොට හරි උඩට හෝ පල්ලෙහාට යනකොට හරි පළවෙනියට simple A කොටස ඉගෙන ගත්තා. ඊට පස්සේ simple B කොටස මොනවද ඉගෙන ගත්තේ? උත්තෝලකයේ ඉහළට තොරණ වෙනකොටද? ඔව් උත්තෝලකයේ ඉහළට තොරණ වෙනකොට හරි පල්ලෙහාට මන්දන වෙනකොට හරි මොකද වෙන්නේ කියලා ඉගෙන ගත්තා. ඊළඟට උත්තෝලකයේ පල්ලෙහාට තොරණ වෙනකොට හරි ඉහළට මන්දන වෙනකොට හරි මොකද වෙන්නේ කියලා ඉගෙන ගත්තා. right? දැන් ඉගෙන ගන්න යන්නේ උත්තෝලකය ගුරුත්වයේ යටතේ පල්ලෙහාට වැටෙනකොට. ගුරුත්වයේ යටතේ පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ වෙන තොරණයකින් නෙවෙයි, කෙලින්ම ගුරුත්වජ තොරණේ. ලිෆ්ට් එක ගුරුත්වජ තොරණයෙන් පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ කියලා තමයි ඉගෙන ගන්න යන්නේ. හොඳට අහගන්න. නිකන් හිතලා කියන්නකෝ. ලිෆ්ට් එක ගුරුත්වජ තොරණයෙන් පල්ලෙහාට එනවා කියන්නේ මොකක්ද වෙන්නේ තියෙන්නේ? ලිෆ්ට් එක ගුරුත්වජ තොරණයෙන් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ ලිෆ්ට් එකට ප්‍රායෝගිකව මොකක් වෙලා ඇද්ද ඒ වෙලාවට? හරියටම හරි. ලිෆ්ට් එක කඩන් වැටෙනවා. හරිද? දැන් ඔයාලා ටෙක්නිකල් ෆීල්ඩ් එකේනේ වැඩ වලට යන්නේ. දැන් ඔයාලා කවදා හරි රස්සාවට යන්නේ තාක්ෂණික ශාස්ත්‍රයෙන් ටෙක්නොලොජිකල් ළමයි වුණාම. ඒක නිසා මේ ෆීලින් එක දැනගෙන යන්න. කවදා හරි දවසක ලිෆ්ට් එකක් කඩන් වැටිලා ඔයාලා මැරුණොත් එහෙම ඒ කඩන් වැටෙන මොහොතේ ඔයාලට මාව මතක් වෙයි. අම්මට සිරි අපි ගානක් ඇදුවා. ඒ ගානේදී අබිලම් ප්‍රතික්‍රියාව මෙහෙම වුණා. අම්මට සිරි අබිලම් ප්‍රතික්‍රියාව එහෙම වුණා. දැන් තව චුට්ටක ඉවරයි. කියලා මැරෙන්න මොහොතක කලින් මාව මතක් වෙයි. මේ පාඩම උගන්වන්න වෙටි මතක් වෙයි. හරිද? ඒ කියන්නේ ලිෆ්ට් එක ගුරුත්වයේ යටතේ වැටෙනවා කියන්නේ ලිෆ්ට් එක ගුරුත්ව තොරණයෙන් වැටෙනවා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ලිෆ්ට් එකේ කේබල් එක කැඩිලා ලිෆ්ට් එක කඩන් වැටෙනවා. හරිද? ඒ වෙලාවට ඇතුළේ ඉන්න මිනිහට දැනෙන ෆීලින් එක මොන වගේද කියලා තමයි තේරුම් ගන්න හදන්නේ. right? හරි. ලියන්න D උත්තෝලකය simple G ඒ කියන්නේ ගුරුත්ව තොරණ. simple G යටතේ උත්තෝලකයේ simple G යටතේ simple G කියලානේ ගුරුත්ව ත්වරණයට කියන්නේ. උත්තෝලකයේ simple G යටතේ පහළට වැටෙන විට උත්තෝලකයේ simple G යටතේ පහළට වැටෙන විට උත්තෝලකයේ simple G යටතේ පහළට වැටෙන විට වරහන් ඇතුළේ ලියා ගන්න. ඒකේ සත්‍ය අවස්ථාව වරහන් ඇතුළේ ලියන්න. උත්තෝලකයේ එල්ලා තිබෙන කේබලයේ කැඩී යාමෙන් වරහන් ඇතුළේ ලියන්න. උත්තෝලකයේ එල්ලා තිබෙන කේබලයේ කැඩී යාමෙන් උත්තෝලකයේ එල්ලා තිබෙන කේබලයේ කැඩී යාමෙන් උත්තෝලකයේ එල්ලා තිබෙන කේබලයේ කැඩී යාමෙන් උත්තෝලකයේ එල්ලා තිබෙන කේබලයේ කැඩී යාමෙන්. right. වැටෙනකොට දැන් සමහර ළමයිට ප්‍රශ්නයක් එන්න පුළුවන් වැටිලා කුඩු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. එහෙම නෙමෙයි. වැටෙන ගමන් මොකද? ඒ කියන්නේ දැන් තට්ටු 250ක් විතර බිල්ඩින් එකකින් මේ කඩාගෙන වැටෙනකොට ඒ කඩාගෙන වැටෙන අතරතුරේ ඇතුලේ ඉන්න කාට මොකද්ද දැනෙන්නේ කියලා තමයි මේ විස්තර කරන්නේ. ලිෆ්ට් තියෙන්නේ හත තියෙන්නේ. හා? ආතතියකින් තමයි කියන ලිෆ්ට් එකක් තියෙන්නේ. ඔව් ලිෆ්ට් එක මෙහෙම අල්ලලා තියාගෙන ඉන්නේ. උඩ කේබල් එකෙන් අල්ලලා තියාගෙන ඉන්නේ. කේබල් එක අතහැරලා කඩන් ගන්නවා. ඒ කේබල් එක අතහැරපු අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියලා තමයි මේ විස්තර කරන්නේ. හොඳයි? right. එතකොට ඔන්න D. right. D කොටස. හරි. දැන් ඔන්න ගුරුත්වයේ යටතේ පල්ලෙහාට වැටෙනකොට. කෙලින්ම ගුරුත්ව ත්වරණය තමයි කඩන් වැටෙන්නේ. හරි ගුරුත්ව ත්වරණය කඩන් වැටෙනකොට මොකද වෙන්නේ කියලා තමයි ඉගෙන ගන්න හදන්නේ. ඔන්න ගුරුත්ව ත්වරණය කඩන් වැටෙනවා. හරි ගුරුත්වය යටතේ වැටෙනවා. කෙලින්ම අපි බලමු පල්ලෙහාට යන්නේ. පල්ලෙහාට යන නිසා පල්ලෙහාට x සමානයි මේ දාමු මිනිහට. මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දාමු. මිනිසාට පහළට x සමානයි මේ දාමු. මිනිසාට පහළට x සමානයි මේ එදීමේ.
මිනිසාට පහළට S සමානයි මේ එලිමෙන්ට්. හරි. මිනිසාට පල්ලෙහාට S සමානයි මේ දාන්න. ඒතර පල්ලෙහාට තියෙනවා මිනිහා මත පල්ලෙහාට තියෙනවා mg හරිද? ඊට පස්සේ මිනිහා මත උඩට තියෙනවා r ධනද ඍණද? ඍණ. ඇයි ඒ? අපි f සමානයි මේ දාන්නේ පල්ලෙහාටනේ. r තියෙන උඩටනේ. ඒ නිසා r ඍණ. mg ඍණ r සමානයි මෙයාගේ ස්කන්ධය m වරක් පල්ලෙහාට තොරණේ කීයද? මේ වෙලාවේ තොරණේ a ද? නෑ g. ගුරුත්ව තොරණේ වැටෙන්නේ. right. එතකොට මේ ඍණ r මෙහා පැත්තට අරන් ගියාම ධන r වෙනවා. ධන mg මෙහා පැත්තට අරන් ආවම ඍණ mg වෙනවා. mg ඍණ mg හරිද මේ ධන mg මෙහා පැත්තට අරන් ආවම ඍණ mg වෙනවනේ. එතකොට මේ තිබ්බ mg ඍණ mg සමානයි r. mg වලින් mg අඩු වුණාම මොකද වෙන්නේ? r සමානයි බිඳුවක් කියලා. mg වලින් mg අඩු වුණාම r සමානයි බිඳුව. ඒ ෆීලින් එක හොඳට මතක තියාගන්න ඈ. බැරි වෙලාවත් ලිෆ්ට් එක කඩන් වැටෙනවා නම් අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙනවා. මිනිසා විසින් උත්තෝලකයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? මිනිහා පොළවෙන් උඩට ඉස්සිලා. එහෙම නැත්නම් මිනිහා තරාදියෙන් උඩට ඉස්සිලා. තේරෙනවනේ? මිනිහා තරාදියෙන් උඩට ඉස්සිලා. හරි? ඒ කියන්නේ මිනිහා පා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිහා පා වෙන්න පටන් ගන්නවා. හරි? ඒ කියන්නේ මිනිහා පා වෙන්න පටන් ගන්නවා. හරිද? හරි. ඒ කියන්නේ ඔයාලා කවදා හරි කම්පැනි එකක වැඩට ගිහිල්ලා ලිෆ්ට් එක පල්ලෙහාට එනකොට ඔයාලා කකුල් දෙක ලිෆ්ට් එකේ පොළවෙන් ගැලවිලා ලිෆ්ට් එක උඩ ලිෆ්ට් එකේ අභිලම්බ ප්‍රතික්‍රියාව ලිෆ්ට් එකේ එක අභිලම්බ ප්‍රතික්‍රියාවක් නැති වුණා කියන්නේ කකුල් දෙක පොළවෙන් ඉස්සුනා කියන එකනේ. කකුල් දෙක පොළවෙන් උඩට ආවා කියන එක. හරි? රූප විදිහින් නම් තරාදිය. ඔව් තරාදිය. කකුල් දෙක තරාදියෙන් උඩට ආවා කියන එක. කකුල් දෙකේ තරාදියෙන් උඩට ඉස්සිලා. කකුල් දෙකේ තරාදිය උඩට ඉස්සිලා කියන්නේ යාන්තමෙන් පා වෙන්න පටන් ගන්නවා. හරිද? ඔයාලා කවදා හරි ලිෆ්ට් එක පල්ලෙහාට යනකොට ඔයාලා ලිෆ්ට් එක ඇතුලේ පා වෙනවා වගේ ෆීලින් එකක් ආවොත් මාව මතක් කරගන්න. මාව මතක කරගන්න සුළු මොහොතකට ඒ රස විඳිනේ විඳින්න. හරිද? ඒ කියන්නේ ඇත්තටම එහෙම පා වෙනවා වගේ ෆීලින් එකක් ආවොත් ඇත්තටම මිනිහට දැනෙනවා මිනිහට තමන්ගේ ඇඟේ බර නැති වුණා වගේ. තමන්ගේ ඇඟට බරක් දැනෙන්නේ නැහැ වගේ ෆීලින් එකක් එනවා ඒ වෙලාවට. ඒ ෆීලින් එක ඒ උඩරිම ෆන් එක ගන්න ඒ වෙලාවේ මොකද තම සුළු මොහොතයි කිලෝසිව. හරි? හાર્ට් බීට් එක වැඩි වෙන මොකක් හරි දෙයක් තියෙනවද කියන්නේ? හાર્ට් එකට බලපානවා. මොකද හાર્ට් එකට බලපාන්නේ හાર્ට් එක අර ප්‍රෙෂර් කරන්නේ එහෙමනේ. උඩ පීඩනය වැඩි යට පීඩනය අඩුයි. ඒකට ගැළපෙන විදිහට ප්‍රෙෂර් එක මේ හાર્ට් එකේ ප්‍රෙෂර් එක බැලන්ස් කරන්නේ. ඒතර පා වෙන්න ගත්තාම බරක් නෑ වගේ මිනිහට දැනෙන්නේ. ඒතර අර ප්‍රෙෂර් එක බැලන්ස් කරගන්න බැරි වෙනවා හાર્ට් එකට. සමහරවිට හાર્ට් ඇටැක් එකක් එන්න පුළුවන්. හරිද? ඒක පල්ලෙහාට තොරණයකින් අධික තොරණයකින් වැටෙනකොට ප්‍රෙෂර් එක මේ හાર્ට් එකේ ප්‍රෙෂර් එක බැලන්ස් කරගන්න බැරි වෙනවා ඒක. තොරණේ ගුරුත්වයෙන් වැටෙන්නේ. ඔව්. ගුරුත්ව තොරණ. ඒ ප්‍රෙෂර් එක තාම අපි නිල වශයෙන් පීඩනය කියන එක ගැන ඉගෙනුවේ නැහැ නේ සිලබස් එකේ. සිලබස් එකේ නිල වශයෙන් පීඩනය ගැන උගන්වන්නේ නිල වශයෙන් සිලබස් එකේ පීඩනය ගැන උගන්වන්නේ ද්‍රව ස්ථිතිය පාඩමේදී. අපි ද්‍රව ස්ථිතිය පාඩමට ගියාට පස්සේ ඒක ගැඹුරින් විස්තර කරගමු. හොඳයි. හරි? ඒකට බලපෑමක් වෙනවා තමයි. හොඳයි. හරි. එතකොට එහෙම ෆීලින් එකක් ආවොත් ඒ ෆීලින් එක අවසාන මොහොතේ රස විඳින්න. right. එතකොට ලියාගත්තනේ. right. r සමානයි බිඳුවට එකක් හදාගන්න. ඒක හදාගන්න. ඊට පස්සේ විස්තර ලියාගමු. උත්තෝලකයේ ගුරුත්වය යටතේ වැටෙන විට ලියන්න උත්තෝලකයේ ගුරුත්වය යටතේ වැටෙන විට 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 මිනිසා විසින් උත්තෝලකයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව මිනිසා විසින් උත්තෝලකයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව ශුන්‍ය වේ. මිනිසා විසින් උත්තෝලකයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව ශුන්‍ය වේ. එතකොට මේ ලිෆ්ට් එක කඩාගෙන වැටෙනකොට ඇතුලේ ඉන්න මිනිස්සෙක්ට වේදන දෙයක් ඇති වෙනවා. සාම්ප්‍රදායික ප්‍රශ්නයක් ඕක.
ලිෆ්ට් එකක් කඩාගෙන වැටෙනකොට හැමෝම අහනවා. ඔක හැම අවුරුද්දෙම උගන්වනකොට අහන ප්‍රශ්නයක් ඔක. දැන් සමහර ළමයි අහනවා ලිෆ්ට් එකක් මෙහෙම කඩාගෙන වැටෙනකොට ඇතුළේ ඉන්න මිනිහට බේරෙන්න නම් ලිෆ්ට් එක පොළවේ වදින වෙලාවට උඩ පැනගෙන හිටියනම් හරිද කියලා. ෆිල්ම් එක දැක්කම ලිෆ්ට් එක බිම වදිනකොට උඩ පැනගෙන හිටියනම් හරිද කියලා. හරිද? ඒක මෙහෙමයි හොඳේ. ඒක මෙහෙමයි. ලිෆ්ට් එක පොළවේ වදින වෙලාවට ඉන්දියන් ෆිල්ම් එකක් වගේ දැන්. ඔව් ලිෆ්ට් එක පොළවේ වදින වෙලාවට උඩ පැන්නොත් මෙහෙමයි වෙන්නේ. හරිද? හොඳට අහගන්න. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඉෆෙක්ට් එක අඩු කරගන්න පුළුවන්. බේරෙන්න බෑ. හරිද? බේරෙන්න බෑ. හැබැයි බලපෑම අඩු කරගන්න පුළුවන්. හත්වලා මේ සේම පුළුවන් දැන් සාමාන්‍යව වැඩි උඩ පොඩ අපි උඩනේ ඉන්නේ. උඩ පයින්නවා. උඩ පනින්න නම් දැන් ලිෆ්ට් එකේ පල්ලෙහාට වැටෙනකොට උඩ පනින්න නම් උඩ පනින්න බලය අපි ගන්නෙ කොහෙන්ද? උඩ පනින්න බලය ගන්නෙ පොළවට තද වෙලා මෙහෙම නේද බලය ගන්නෙ? පොළවට තද වෙන්නේ කොහොමද? තේරෙනවද? මේ ලිෆ්ට් එක මෙහෙම. අපි මෙහෙම. මේ පොළවේ ගෑවෙන්න පොළවට තද වෙන්නේ කොහොමද? පොළවේ ගෑවෙන්නේ නැතුව පොළවට තද වෙලා උඩ පනින්නේ කොහොමද? දැන් ඔයාලා හිතන්න මම මෙහෙම උඩ පාවි ඉන්නවා කියලා. උඩ පාවි ඉන්නකොට මම පනින්නේ කොහොමද උඩ? පොළවෙන් බලයක් අරගෙන අපි උඩට පනින්නේ. තේරෙනවද? උඩ පනින්න බෑ. එකක්. හරිද? උඩ පැන්නොත් ඉෆෙක්ට් එක අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ බලපෑම අඩු කරගන්න පුළුවන්. මොකක් හරි කේස් එකකින් උඩ පැන්නොත් බලපෑම අඩු කරගන්න පුළුවන්. හරිද? ආන්න ලිෆ්ට් එක කඩාගෙන වැටෙනවා කියන්නේ ගුරුත්වය යටතේ කඩාගෙන වැටෙනකොට තමයි උඩ පනින්න බැරි හොඳේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ලිෆ්ට් එකක් ගුරුත්වාකර්ෂණ බලය යටතේ කඩාගෙන වැටෙනකොට තමයි උඩ පනින්න බැරි. ගුරුත්වාකර්ෂණ බලය යටතේ කඩාගෙන වැටෙනකොටනේ මිනිහා පොළවෙන් ඉස්සෙන්නේ ලාවට. මිනිහා පොළවෙන් ඉස්සෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ කඩාගෙන වැටෙනකොට. හැබැයි ගුරුත්වාකර්ෂණ බලයට වඩා අඩු ත්වරණයකින් පල්ලෙහාට වැටෙනකොට ගුරුත්වාකර්ෂණ බලයට වඩා අඩු ත්වරණයකින් පල්ලෙහාට වැටෙනකොට මිනිහා පොළවේ ගෑවිලි ඉන්නේ. mg a අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ බරට වඩා අඩුයි. හැබැයි අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. මිනිහා පොළවේ ගෑවිලි ඉන්නේ. එතකොට උඩ පනින්න පුළුවන්. හොඳේ? එතකොට සිද්ධ වෙන දේ මම විස්තර කරන්නම්. මෙහෙම හිතන්නකෝ. ලිෆ්ට් එක උඩ ඉඳන් වැටෙනකොට ලිෆ්ට් එක පල්ලෙහාට වැටෙන වේගය තප්පරයට මීටර 4200යි. හරිද? ලිෆ්ට් එක උඩ ඉඳන් පල්ලෙහාට වැටෙනකොට ලිෆ්ට් එක පල්ලෙහාට වැටෙන වේගය තප්පරයට මීටර 4200යි කියලා කිව්වෝ. තප්පරයට මීටර 4200කින් ලිෆ්ට් එක පල්ලෙහාට එනවා. ඒ කියන්නේ ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා තප්පරයට මීටර 4200කින් පල්ලෙහාට එනවනේ. ලිෆ්ට් එක ඇතුලේ ඉන්න මිනිහා තප්පරයට මීටර 4200කින් පල්ලෙහාට එනවා. එතකොට මිනිහා ලිෆ්ට් එක ඇතුලේ උඩ පනිනවා. ඒ කියන්නේ මිනිහා උඩට ප්‍රවේගයක් ගන්නවා. දැන් 4200කින් පල්ලෙහාට එන ගමන් ඉන්න මිනිහා හරිද? 4200කින් පල්ලෙහාට එන ගමන් ඉන්න මිනිහා උඩට ප්‍රවේගයක් ගන්නවා 2 ms එකක වගේ ත්වරණයක් ගන්න ප්‍රවේගයක් ගන්න උඩට. හරිද? මේ පල්ලෙහාට තියෙනවා 4200ක්. මිනිහා පල්ලෙහාට 4200කින් එනවා. ඇයිද කියන්නේ ලිෆ්ට් එකත් එක්ක මිනිහත් පල්ලෙහාට එනවනේ. ලිෆ්ට් එකත් එක්ක මිනිහත් පල්ලෙහාට එනකොට මිනිහා දැන් ලිෆ්ට් එකත් එක්ක මිනිහා පල්ලෙහාට එනකොට ලිෆ්ට් එකට 4200ක් පල්ලෙහාට ප්‍රවේගයක් තියෙනවා නම් මිනිහාට 4200ක පල්ලෙහාට ප්‍රවේගයක් තියෙනවා. මිනිහා උඩට 2 ms එක ප්‍රවේගයක් ගත්තොත් එහෙම සිද්ධ වෙන්නේ අර මිනිහා මත පල්ලෙහාට තියෙන 4200න් දෙකක් අඩු වෙනවා. තේරෙනවද? මිනිහා මත පල්ලෙහාට තියෙන 4200ක ප්‍රවේගයෙන් මිනිහා උඩ පැන්නොත් 2 ms එකක් අඩු වෙනවා. එතකොට මිනිහා මත පල්ලෙහාට තියෙන ප්‍රවේගය කීයද? සඵල වශයෙන් 4100. පල්ලෙහාට 4200ක් තිබ්බා මිනිහා උඩ පැනන නිසා දෙකක් අඩු වුණා. එතකොට කීයද? 4198යි ms එකක් මිනිහා මත පල්ලෙහාට තියෙනවා. මිනිහා බේරෙයිද? මිනිහා බේරෙන්නේ නැහැ. තේරුණානේ? මිනිහා බේරෙන්නේ නැහැ. හැබැයි ඉෆෙක්ට් එක මොකද උනේ? අඩු වුණා. බලපෑම අඩු කරගන්න පුළුවන් වුණා. තේරුණානේ? බලපෑම අඩු කරගන්න පුළුවන්. උඩ පැන්නොත් බලපෑම අඩු කරගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. මේක ජෝක් එකකට ගන්න ඕනේ නැහැ. දැන් ලිෆ්ට් එක වැටෙන්නේ දෙකකින් කියලා හිතමුකෝ. ලිෆ්ට් එක 2 ms එකකින් වැටෙනකොට මිනිහා 2 ms එකකින් උඩ පැන්නොත් ලිෆ්ට් එක පොළවට වැටෙනවා 2 ms එක ප්‍රවේගයෙන් මිනිහා 2 ms එක ප්‍රවේගයෙන් උඩ පනිනවා. එතකොට මොකද වෙන්නේ? ලිෆ්ට් එක පල්ලෙහාට වැටෙන ප්‍රවේගයේ වගේම ප්‍රවේගයකින් මිනිහා උඩ පැන්නොත් එහෙම
මොකද වෙන්නේ? මිනිහා පල්ලෙහාට වැටෙන ප්‍රවේගය බිඳුවක් වෙනවා. මිනිහා පල්ලෙහාට වැටෙන ප්‍රවේගය බිඳුවක් වුණොත් එහෙම ඒ කියන්නේ වැටෙන මොහොතේ. ඒ කියන්නේ පොළවේ වදින මොහොතේ. පොළවේ වදින්න ඕන්න මෙන්න තියලා ලිෆ්ට් එකේ පල්ලෙහාට තියෙන ප්‍රවේගය 2යි මිනිහා දෙකකින්ම උඩ පනිනවා. ඒතකොට ලිෆ්ට් එක පල්ලෙහාට යන ප්‍රවේගයට සමාන ප්‍රවේගයකින් මිනිහා උඩ පැනනොත් මිනිහාට බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා අඩු ප්‍රවේගයකින් උඩ පැනනොත් මිනිහාට බේරෙන්න බෑ. ලිෆ්ට් එක පල්ලෙහාට වැටෙනවට වඩා වැඩි ප්‍රවේගයකින් උඩ පැනනොත් ඌ මිනිහෙක් වෙන්න බෑ. තේරෙනවද? තේරෙනවද? ඌ නිකන් අර සුපර් ඩයල් එකක් වෙන්න ඕනේ. ලිෆ්ට් එක දරාන් ගාලා පල්ලෙහාට යනවා මේ ඌ ඉඳගෙන උඩ යනවා. ලිෆ්ට් එකේ වහල් කඩාගෙන උඩ යන සීන් එකක් වෙන්න ඕනේ එහෙනම්. තේරෙනවද? ඒතකොට එහෙම කරන්න අමාරුයි ප්‍රායෝගිකව. හරිද? මිනිහා බේරෙන්න නම් මිනිහා ලිෆ්ට් එක පොළවේ වදින ප්‍රවේගය වගේ ඒ හා සමාන ප්‍රවේගයකින් මිනිහා උඩ පනින්න ඕනේ. ඒතකොට මිනිහට බේරෙන්න පුළුවන්. ඒක සාපේක්ෂ ප්‍රවේගයත් එක්ක යන ප්‍රශ්නයක්. හොඳේ. මේ ප්‍රශ්නෙට උත්තරේ සාපේක්ෂ ප්‍රවේගයත් එක්ක සම්බන්ධ කරලා දෙන්න තියෙන උත්තරයක් ඒකට තියෙන්නේ. සාපේක්ෂ ප්‍රවේගය අපේ සිලබස් එකේ නෑ. ඒකයි ප්‍රශ්නේ. හොඳේ. තේරෙන විදිහට සරලව මම කිව්වේ. සරලව සාරාංශය බේරෙන්න අමාරුයි. හැබැයි බලපෑම අඩු කරගන්න පුළුවන්. හරි? right. එතකොට මෙහෙමයි. මොකද ලියන්නේ? හරි. මිනිසාට පල්ලෙහාට x සමානයි මේ දාලා මේක හදාගත්තද? මේක හදාගන්න. r සමානයි r සමානයි කිව්වොත් හදුවද? හරිද හදුවද? උත්තෝලකයේ ගුරුත්වයට තේරෙන විට මිනිසා විසින් උත්තෝලකය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව ශූන්‍ය වේ කියලා. මිනිසා විසින් මිනිසා මතින් උත්තෝලකය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව ශූන්‍ය වේ. හරි. ඊට පස්සේ යන්නේ මෙහෙම. ඊට පස්සේ යන්නේ මෙහෙම. මෙහෙම ලියන්න. ශූන්‍ය වේ. ඊට පස්සේ මෙහෙම ලියන්න. එම නිසා මිනිසාගේ දෘශ්‍ය බල ශූන්‍ය වේ. 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 එනම් මිනිසා උත්තෝලකය තුල පාවේ. 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 ඌ උත්තෝලකය තුල පාවේ. හරි. right. හරි. ඊට පස්සේ දාගන්න simple e. එම නිසා මිනිසාගේ දෘශ්‍ය බර ශූන්‍ය වේ කියන එක සත්‍ය බරත් ශූන්‍ය නේද? සත්‍ය බර ශූන්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මිනිහාගේ බර ශූන්‍ය වෙනවද? නැහැ. ඇත්ත මිනිහාගේ බර ශූන්‍ය වෙන්නේ නැහැ. ඒ මිනිහාගේ බර තියෙන ගානෙම තියෙනවා. හොඳේ. පේන්නේ නිකන් තරාදී පාටාංකයේ බිඳුවක් වෙනවා. තරාදී පාටාංකයේ බිඳුවක් ඉච්ච ගමන් අපිට පේනවා නිකන් මිනිහට බරක් නැති වුණා වගේ. හරි? ඊළඟට simple e දාගන්න. simple e. උත්තෝලකයේ simple a තොරණෙන් සිරස්ව පහළ යන විට. 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 a තොරණයකින් පල්ලෙහාට යනකොට. simple a තොරණයකින් පල්ලෙහාට යනකොට. උත්තෝලකයේ simple a තොරණයෙන් පල්ලෙහාට යනකොට. උත්තෝලකයේ simple a තොරණයෙන් පල්ලෙහාට යනකොට. දැන් අපි ඉස්සෙල්ලත් එහෙම මාතෘකාවක් දැම්මනේ. a තොරණයෙන් පල්ලෙහාට යනකොට කියලා ඉස්සෙල්ලත් මාතෘකාවක් දැම්මනේ. ඇයි දැන් ආයෙත් මාතෘකාවක් දැම්මේ? නෑ. ඉස්සෙල්ල දාපු මාතෘකාවට වඩා දැන් දාන මාතෘකාව වෙනස්. වරහන් ලියන්නේ a විශාලයි g ට වඩා. වරහන් ලියන්නේ a විශාලයි g ට වඩා. ඒ කියන්නේ ගුරුත්වයට වඩා වැඩි තොරණයකින් පල්ලෙහාට යනකොට. වරහන් ලියන්නේ a විශාලයි g ට වඩා. ගුරුත්ව තොරණයට වඩා වැඩි තොරණයකින් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ කියන තමයි බලන්නේ. ගුරුත්ව තොරණයට වඩා වැඩි තොරණයකින් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ කියලා තමයි බලන්නේ. හරි. ඒක කොහොමද වෙන්නේ? මෙහෙමයි. දැන් මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ ගුරුත්වයටත් වඩා වැඩි තොරණයකින් පල්ලෙහාට වැටෙනවා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ලොකු බිල්ඩින් එකක් උඩ ස්පයිඩර්මෑන් දුෂ්ටයා පස්සේ පන්නනවා. ස්පයිඩර්මෑන් දුෂ්ටයා පස්සේ පන්නනවා. හරිද? දුෂ්ටයා ලිෆ්ට් එකේ නැගලා එනවා.
දුෂ්ටයා ලිෆ්ට් එකේ නැගලා පල්ලෙහාට එනවා. හොඳේ. දුෂ්ටයා ලිෆ්ට් එකේ නැගලා පල්ලෙහාට එනවා. හරිද? ස්පයිඩර්මෑන් මොකද කරන්නේ? මෙහෙන් ගිහලා කේබල් එක කඩනවා. හරිද? ලිෆ්ට් එකේ කේබල් එක කඩනවා ස්පයිඩර්මෑන්. ස්පයිඩර්මෑන් ලිෆ්ට් එකේ කේබල් එක කඩලා ස්පයිඩර්මෑන් සෙනික වෙනවා පල්ලෙහාට. හරිද? සෙනික වෙනවා. හරිද? ඌ නිකන් මොකක් හරි ෆ්ලෑෂ් මොන අර ෆ්ලෑෂ් කියෝ ෆ්ලෑෂ් එනවා සපෝට් එකට ෆ්ලෑෂ් එකේ කරේ නැගලා සිංගල් එනවා පල්ලෙහාට. ස්පයිඩර්මෑන් නේ. ස්පයිඩර්මෑන් එන්නේ ෆ්ලෑෂ් එකේ කරේ නැගලා සිංගල් එනවා. හරිද? දැන් තට්ටු 120ක් තියෙන විතර තියෙන බිල්ඩින් එකක්. දැන් දුෂ්ටයා එන්නේ කොහොමද? දුෂ්ටයා එන්නේ ලිෆ්ට් එකේ. ලිෆ්ට් එකේ එන්නේ කොහොමද? ගුරුත්වය යටතේ. ලිෆ්ට් එක ගුරුත්වය යටතේ වැටෙනවා. තට්ටු 120ක් විතර තියෙන බිල්ඩින් එකක්. තට්ටු 120ක් විතර තියෙන බිල්ඩින් එකේ ලිෆ්ට් එක ගුරුත්වය යටතේ වැටෙනවා. දැන් දන්නවනේ ගුරුත්වය යටතේ යනකොට ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා? ඇතුළේ දුෂ්ටයා මොකද වෙන්නේ? ඇතුළේ දුෂ්ටයා පාවෙනවා. දුෂ්ටයා ඇතුළේ පාවි එනවා. හරිද? ඒ ගුරුත්වය යටතේ වැටෙන්නේ. දුෂ්ටයා පාවි එනවා. හරිද? දුෂ්ටයා පාවි ඉන්නකොට ස්පයිඩර්මෑන් උයි ෆ්ලෑෂ් උයි බලන් ඉන්නවා පල්ලෙහාට ගලා. හරිද? ස්පයිඩර්මෑන් උයි ෆ්ලෑෂ් උයි පල්ලෙහාට බලන් ඉන්නවා. හරිද? පල්ලෙහාට බලන් ඉන්නවා. එනකම්. හරිද? බලන් ඉඳලා සෑහෙන වෙලාවක් දැන් තට්ටු 1100ක් කියමුකෝ. තට්ටු 1100 විතර බිල්ඩින් එකේ උඩ ඉඳන් අරු පල්ලෙහාට ගම බලන් ඉන්නවා. ඒ පාවෙනකොට ගොඩක් වෙලා පල්ලෙහාට බලන් ඉන්න. ස්පයිඩර්මෑන් මොකද කරන්නේ? දානවා මොකද්ද? මකුළු දලක් මෙහෙම දාලා ඇදලා ගන්නවා පල්ලෙහාට. තේරෙනවනේ? ගුරුත්වයේ යටතේ වැටෙනකන් ඉවසලා බලන් ඉන්න බෑ. බැරි නිසා දලක් දාලා එකපාරට ඇදලා ගන්නවා පල්ලෙහාට. තේරෙනවනේ? එතකොට දලක් දාලා එකපාරට ඇදලා ගන්නකොට ලිෆ්ට් එක වැටෙන්නේ ගුරුත්වය යටතේද නැත්නම් ගුරුත්වයට වඩා වැඩි බලයෙන් වැඩි ත්වරණයකින් නේ ගුරුත්වය යටතේ වැටෙනකම් බලන් ඉන්න බැරි නිසා ස්පයිඩර්මෑන් දලක් දාලා ඇදලා ගත්තා. ඇදලා ගන්නකොට ලිෆ්ට් එක වැටෙන්නේ ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින්. හරිද? ඒ කියන්නේ ගුරුත්වය යටතේ වැටෙන්නේ නැතුව මොකක් හරි හේතුවක් නිසා වෙන බලයක් දාලා ඇදලා ගන්නකොට ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් තමයි වැටෙන්නේ. එහෙම වෙලාවට ඇතුලේ ඉන්න මිනිහට දැනෙන ෆීලින් එක මොන වගේද කියලා බලන්න තමයි යන්නේ. ගුරුත්වය යටතේ වැටුනොත් සිද්ධ වෙන දේ දන්නවනේ. ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් වැටුනොත් ඉතින් හරියටද? සෝරි තමයි. හරි බලමු මොකද වෙන්නේ කියලා. බලමු. මොකද වෙන්නේ කියලා බලමු. වැඩිපුර උඩ පාවෙනවා වගේ. වහලේ ගිහිල්ලා ඇවිල්ලා හිටියා. ඔය එහෙම සීන් එකක් තමයි වෙන්නේ බලමු ඈ. ගණිතමය වශයෙන් කොහොමද ඒකේ උත්තරේ එන්නේ කියලා බලමු ඈ. ෆීල් වෙනවා. මෙහෙම. ගණිතමය වශයෙන් බලමු. දැන් පල්ලෙහාට ත්වරණය වෙන්නේ ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් පල්ලෙහාට එන්නේ. ත්වරණය පල්ලෙහාට. ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් පල්ලෙහාට. එතකොට ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් පල්ලෙහාට එනකොට පල්ලෙහාට x සමාන මේ දාන්න. පල්ලෙහාට x සමාන මේ එදීමේ. ගුරුත්වයට වඩා වැඩි ත්වරණයකින් පල්ලෙහාට එනකොට පල්ලෙහාට x සමාන මේ දාන්න. පල්ලෙහාට x සමාන මේ දානකොට මිනිහට පල්ලෙහාට x සමාන මේ දානකොට මොනවද පල්ලෙහාට තියෙන බල? පල්ලෙහාට තියෙනවා mg ඊට පස්සේ උඩට තියෙනවා මොනවද? මිනිහා මත උඩට තියෙනවා r. ඍණ r. උඩට තියෙන නිසා ඍණ සමාන ස්කන්ධ m වරක් ත්වරණය a. මෙතනින් r මුක්ත කරාම ඍණ r එහා පැත්තට ගියාම ධන r වෙනවා. mg ma මෙහා පැත්තට ගියාම ඍණ ma වෙනවා. එතකොට mg ඍණ ma සමානයි r. එතකොට r සමානයි m අකුර පොදුවට ටික තමයි m සමානයි g ඍණ a කියලා එනවා. m සමානයි g ඍණ a කියලා එනවා. කලින් ආපු සමීකරණයම තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳට අහගන්න. කලින් ආපු සමීකරණයම තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ වල අගය ත්වරණයේ අගය ගුරුත්ව ත්වරණයට වඩා වැඩි. ත්වරණය මේ වෙලාවේ පල්ලෙහාට එන ත්වරණය ගුරුත්ව ත්වරණයට වඩා වැඩි. මේ පල්ලෙහාට එන ත්වරණය ගුරුත්ව ත්වරණයට වඩා වැඩි. ඒ කියන්නේ ගුරුත්ව ත්වරණය අඩුයි පල්ලෙහාට එන ත්වරණය වැඩි. ඒ කියන්නේ g ද ලොකු a ද ලොකු මේ වෙලාවේ. a ලොකුයි. බලන්න මෙතන වෙන්නේ මොකද්ද? පොඩි එකකින් ලොකු එකක් අඩු වෙන්න තියෙන්නේ. පොඩි සංඛ්‍යාවකින් ලොකු සංඛ්‍යාවක් අඩු වුණාම උත්තරේ ධනද ඍණද? ඍණ. උත්තරේ ඍණ වෙනවා. හරිද? මේ g ට වඩා a ලොකුයි. ගුරුත්ව ත්වරණයට වඩා වැඩි ත්වරණයකින් වැටෙන්නේ. g ට වඩා a ලොකු වුණාම උත්තරේ ඍණ වෙනවා. හරිද? උත්තරේ ඍණ වෙනවා. ඒක නිසා මේ ත්වරණයේ පාර්ට් එක ඍණ වෙනවා. ඍණාගයක් m වලින් ගුණ වුණාම උත්තරේ ඍණ. හරිද? එතකොට r වලගේ මොකද වෙන්නේ? ඍණාගයක් වෙනවා. අයි මේ පාර්ට් එක ඍණාගයක් වුණා කියන්නේ r වලගේ කෙලින්ම ඍණාගයක් වෙනවා. r වලට ඍණ උත්තරයක් වෙනවා. හරිද? right.
R වලට ඍණ උත්තරයක් වෙනවා කියන්නේ දැන් මේ පොළොව විසින් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාව තිබෙන්නේ කොහෙටද? උඩටනේ. ඒකනේ අපි මේ R කියලා ගත්තේ. පොළොව විසින් මිනිසා මත නැත්නම් තුලාව විසින් නැත්නම් තරාජී විසින් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවනේ R කියලා ගත්තේ අපි. ඒකට ඍණ උත්තරයක් වෙල මේ සුළු කරලා ගන්නකොට ඒකට එන්නේ ඍණාගයක්. R වලට ඍණාගයක් එනවා කියන එකේ තේරුම මොකද්ද? R වලට ඍණාගයක් එනවා කියන එකේ තේරුම තමයි R තියෙන පැත්ත මාරු වෙනවා. R තිබ්බේ උඩ පැත්තටනේ පොළවෙන් උඩටනේ. ඒකට ඍණ උත්තරයක් ආව කියන එකේ තේරුම තමයි R තියෙන්නේ පොළවෙන් උඩට නෙවෙයි R වල R තියෙන පැත්ත මාරු වෙනවා. R තියෙන්නේ ඒක කොහොමද? R තියෙන්නේ පොළවෙන් උඩට නෙවෙයි උඩින් පල්ලෙහාට. හරිද? R තියෙන්නේ උඩින් පල්ලෙහාට. R වල පැත්ත මාරු වෙලා. හිතලා කියන්න බලන්න මොනව වෙලා ඇද්ද? R වල පැත්ත මාරු වෙන්න නම් මොනව වෙලා ඇද්ද? මිනිහා තරාදිය අරගෙන ඔළුවේ තියාගෙන මොකක්ද වෙලා තියෙන්නේ? වහල ඇවිල්ලා. මිනිහා වහලේ වැදිලා. දුෂ්ටයා වහලේ වැදිලා. හරිද? ලිෆ්ට් එක ගුරුත්වයට වඩා වැඩි තරණයකින් පල්ලෙහාට આવොත් අස්සේ ඉන්න මිනිස්සු ටික ගිහිල්ලා වහලේ වදිනවා. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව ඉස්සෙල්ලා අභිලම්බ ප්‍රතික්‍රියාව ආවේ යටින් උඩටනේ. දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ උඩින් යටට. හරිද? ලිෆ්ට් එක ගුරුත්වයට වඩා වැඩි තරණයකින් පල්ලෙහාට આવොත් මිනිහා ගිහිල්ලා වහලේ වදිනවා. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ උඩින් යටට. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව මොකද වෙන්නේ? මාරු වෙනවා. ඉස්සෙල්ලා අභිලම්බ ප්‍රතික්‍රියාව එපා. පොළවේ ඉඳන් යටින් ඉඳන් උඩටනේ මිනිසා මත. දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ උඩින් ඉඳන් යටට. තරාදිය තුඩ යනවා. ඔව් මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාව. මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාව පැත්ත මාරු වෙනවා. හරිද? මිනිහා මත අභිලම්බ ප්‍රතික්‍රියාව පැත්ත මාරු වෙනවා. තරාදියත් එතකොට ඔව් තරාදියත් ගිහිල්ලා උඩ අහු වෙනවා. කොහොම හරි මේ වෙලාවේ දැන් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවනේ R කියලා කියන්නේ. දැන් අපි මෙතන R කියලා ගත්තේ මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. ඒකේ පැත්ත මාරු වෙනවා. පැත්ත මාරු වෙනවා. ඒකේ පැත්ත මාරු වෙනවා කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්නේ පොළවෙන් උඩ නෙවෙයි. දැන් මිනිහා කොහොමද ගුරුත්වය යටතේ වැටෙනකොටත් මිනිහා තරාදියෙන් උඩට ඉස්සෙල්ලා තියෙන්නේ. තවත් වේග වැඩි කරොත් මිනිහා ගිහලා උඩ වහලේ වදිනවා. තේරෙනවද? මිනිහා ගිහලා වහලේ වදිනවා. එතකොට තරාදියට මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. තරාදියට ගිහලා වහලේ වැදිලා තියෙනවා ඇති. තේරෙනවද කියන්නේ? හරි. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව පැත්ත මාරු වෙනවා. රයිට්? හරි. එතකොට සර් මේ ඕකට අර ඕකට උඩට පයින් එකේ යදුවත් එහෙනම් මොකද වෙන්නේ? මේක වහලේ වැදිලා ඒක තමයි පයින් එක යන ඉතින් එතකොට බලපෑම අඩු නැද්ද? තේරුන්නේ බලපෑම අඩු නැද්ද? ඒ ඉස්සෙල්ලා උඩට මේ තරණය වෙන හින්දා ඔව් බලපෑම අඩු නැහැ. දැන් ඔතනදී බලපෑම අඩුවක් වෙන්නේ නැද්ද? මේක මෙහෙම අදිනකොටද? ඌ උඩ ඉන්නේ. ඔව් උඩ එන බලපෑම අඩු නැද්ද එතන? පොළවේ වදින වෙලාවට ඔව් ඔව්. පොළවේ වදින වෙලාවට බලපෑම අඩු නැද්ද? හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මම ඒක කියන්නම්. හොඳ ප්‍රශ්නයක් ඒක. පොළවේ වදින වෙලාවට බලපෑම අඩු නැද්ද? පොළවේ වදින වෙලාවට බලපෑම අඩු නැද්ද? මෙහෙමනේ. ඒක මට හොඳට විස්තර කරන්න පුළුවන් බලය හොඳට උගන්වලා තියෙන නිසා දැන් මෙන්න ලිෆ්ට් එක පොළවේ වදිනකොට මේකයි ඉන්නේ උඩ ඇලවිලානේ. උඩ ඇලවිලා ඉන්නේ. ලිෆ්ට් එක එකපාරට නතර වෙනවා. ලිෆ්ට් එක එකපාරට නතර වෙනවනේ. ලිෆ්ට් එක දැන් මෙහෙම ලිෆ්ට් එක පල්ලෙහාට එනකොට ලිෆ්ට් එකේ තියෙන ප්‍රවේගය මුට අනිවාර්යෙන් ඇවිල්ලානේ. ලිෆ්ට් එක 4200කින් ආවොත් එහෙම ලිෆ්ට් එකේ ප්‍රවේගය මුට තියෙනවා. මුගේ ඇඟේ තියෙනවා ලිෆ්ට් එකේ ප්‍රවේගය මුට තියෙනවා. ඒතකොට ලිෆ්ට් එක එකපාරට නතර වෙනවා. ලිෆ්ට් එක එකපාරට නතර වෙන්නේ කොහොමද? පොළවේ වැදිලා තමයි නතර වෙන්නේ. දැන් මේ ලිෆ්ට් එකේ යම්කිසි ප්‍රවේගයකින් එනවා. ලිෆ්ට් එක v ප්‍රවේගයකින් ඇවිල්ලා එකපාරට නතර වෙනවා. ලිෆ්ට් එකට නතර වෙන්න බලයක් දෙන්නේ කවුද? ලිෆ්ට් එකට නතර වෙන්න බලයක් දෙන්නේ පොළව. මේකට නතර වෙන්න බලයක් දෙනවද කවුරුත්? මූට නතර වෙන්න කවුරුත් බලයක් දෙනවද? නැහැ. දැන් ලිෆ්ට් එක 4200කින් පොළවට වැටුනොත් එහෙම පොළවට වැටුණා දැන් ලිෆ්ට් එකේ ප්‍රවේගය 4200 කියමුකෝ. එහෙනම් මේ මිනිහාගේ ප්‍රවේගය 4200මයි. හොඳේ ලිෆ්ට් එකේ පොළවේ වැදිලා නතර වෙනවා. එතකොට මුගේ මූව නතර වෙනවද? මූව වහලේ වැදිලා එහෙමම නතර වෙලා ඉන්නවද? නැහැ. මුගේ ඇඟේ තියෙනවා අර 4200. මූ මොකද වෙන්නේ? ලිෆ්ට් එක නතර වුණාට පස්සෙත් මූ 4200න් වෙනව පල්ලෙහාට. තේරුණාද? ඊට පස්සේ මූ පොළවේ වදිනවා. කීයද 4200කින් විතර වදින පොළවේ. තේරුණාද? එතකොට ලිෆ්ට් එක දක් ගාලා නතර වුණා පස්සේ මූ ටක් ගාලා වැටෙනවා. තේරුණාද? තේරුණාද? එතකොට මුට ඉෆෙක්ට් එකේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි පොඩි ලිෆ්ට් එකක් තිබ්බොත් ෂේප් වෙන්න ඕනේ. නෑ පොඩි ලිෆ්ට් එකක් තිබ්බොත් ඒ ෂේප් වෙන්නේ නැහැ. ඇයි 4200කින් වදින්නේ? ආයි කොහොමද කලින්? වදින්නේ 4200කින් නේ. ලිෆ්ට් එක දැන් මෙහෙමයි. ලිෆ්ට් එක 4200කින් වැදුනා කියන්නේ ලිෆ්ට් එක මෙහෙම පෙට්ටිය වගේ ලස්සන තියෙන්නේ. නෑ ලිෆ්ට් එක යට 4200කින් වැටුනහම උඩ වහලත් කඩාගෙන පොළොවට එනවා. තේරෙනවද?
දැන් ලිෆ්ට් එකේ පතුල 4200කින් වැදුනා. එතකොට පතුල නතර වුණා. පතුල නතර වුණාට වහර නතර වෙනවද? වහල නතර වෙන්නේ නැහැ. වහල තාමත් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ ලිෆ්ට් එක පල්ලෙහාට වැදිලා පොළොව වැදුනට පස්සේ වහලත් කඩාගෙන වෙලා චප්ප වෙලා යන්නේ ලිෆ්ට් එක. ඇයි ලිෆ්ට් එකේ පතුල පොළොවේ වැදිලා නතර වෙනවා. වහල නතර වෙන්නේ නැහැ. වහල තාමත් 4200 පල්ලෙහාට එනවා. වහලත් එක්ක මූත් වෙනවා. එතකොට ලිෆ්ට් එක පල්ලෙහාට වෙලා චප්ප වෙනවා. එතකොට මූත් චප්ප වෙනවා. තේරුණානේ? දර බේරෙන්න බෑ ඉතින්. හරි. පහ වෙන්න ගත්තොත් ඉතින් බේරෙන්න බෑ. හරි. උඩ පහින්නත් බෑ ඉතින්. පහ වෙන්න ගත්තොත් මම නම් කියන්නේ මේ ෆීලින් එක රස විඳින්න කියලා. අන්තිම මොහොතේ අඩි වෙලේ යන්න කියලා. වැඩි හිතන්න යන්න එපා. පහ වෙන්න ආයේ උඩ පහින්නත් බෑ. මුකුත් සොලියුෂන් නැහැ. වහලා අල්ලගත්තත් බෑ ඉතින්. වහලා අල්ලගත්තත් බෑ. අන්තිමට ඉතින් කරන්න තියෙන්නේ මේ අවස්ථාව මේ මොහොත රස විඳින්න ආයේ කවදාවත් ඒ වගේ රස විඳින්න මොහොතක් එන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. මැරෙන්න මොහොතකට කලින් උඩරිම ෆීලිං එක දෙනවා ඈ. උඩරිම ෆීලිං එක දෙනවා. ඒ පා කරලා බර නැති කරලා දානවා. ඒ මැරෙන්න මොහොතකල ඕන මිනිහෙක්ට අර අවසාන මොහොතේ අවසාන මොහොතේ ආතල් එකේ තියෙනවානේ ඕන කන්න ඕන දෙයක් ඉල්ලන්න කියලා එහෙම. ඒ වගේ මැරෙන්න මොහොතකට කලින් බර ඔක්කොම නැති කරලා දාලා උඩරිම ආතල් එක දෙනවා. උඩරිම ආතල් එක දීලා එක පාටි ඉවරයක් කරලා දානවා. හරි? හරි. තේරුණානේ? හරි. හරි. මෙහෙම ලියන්න. උත්තරයේ ඒ තොරණෙන් සිරස්ව පහළ යන විට ඉලිව නේද? හරි මේක දාගත්තේ නෑනේ. පල්ලෙහාට මිනිසාට මෙහෙම දාලා මෙන්න මේ සමීකරණ ඔප්පු කරගන්න. මේ සමීකරණ ඔප්පු කරගන්න. මේ සමීකරණ දාගන්න. හරි. හරි ලියන්න මෙහෙම ඇටි ලියන්න මේකට ඇටි ලියන්න මේකට ලියන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න A විශාලයි G නිසා A විශාලයි G නිසා A G වලට වඩා විශාල නිසා A විශාලයි G නිසා A විශාලයි G නිසා A විශාලයි G නිසා R වලට ඍණ අගයක් ලැබේ. 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 එනම් මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවේ මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වී ඇති බව මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වී ඇති බව ගම්‍යමාන වේ. මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වී ඇති බව ගම්‍යමාන වේ. මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වී ඇති බව ගම්‍යමාන වේ. හරි. ඒ කියන්නේ මිනිසා මත අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වෙලා. පල්ලෙහාන් උඩට නෙවෙයි උඩින් පල්ලෙහාට වෙනවා. හරි. right. ඊට පස්සේ දාගන්න රූපේ දාගන්න. මිනිහා වහලේ වැදින්න එකක්. නේද? ඔන්නම ඇද. එතකොට තේරෙනවා. මිනිහා වහලේ වැදින්න. අභිලම්බ ප්‍රතික්‍රියාවෙන් එතකොට උඩින් පල්ලෙහාට. ඒකයි. අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වීමට නම් 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 මිනිසා
පොළවෙන් එසවි මිනිසා පොළවෙන් එසවි වහලය මත වැදී තිබිය යුතුය. 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 right. ඔන්න ලිෆ්ට් එකේ කතාව කියලා ඉවරයි.